අයිබෝවන් වාසනාවන්ත පින්නතුනි, අදත් මේ ඉරිදා උදැසන ඔබ සියලු දෙනාම සූදානම් වන්නේ සියලු වැඩ කටයුතු නිමාවට පත් කරමින් ධර්මයට ලංවීම සඳහායි. මෙත්නෙත් පාමුල ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ලක්වැසි ලෝවැසි සියලු සැදැහැවතුන් තාමත්ම උනන්දුවෙන් පසුවන වග අපි හොඳින් දන්නා කරුණක්. ඒ නිසාවෙන්ම තමයි නෙතෙෆම් රේඩියෝව සෑම ඉරිදා දිනකම උදෑසන 8ට මේ උතුම් වැඩසටහන ඔබට සමීප කරන්නට අදිටන් කරගෙන ඒ වෙනුවෙන් සියලු වැඩ කටයුතු සංවිධානය කරන්නේ. අදත් අපි මේ සූදානම් වන්නේ ඔබේ ජීවිතයට ධර්මයේ ආලෝකය රැගෙන එන්නයි. මෙලෙස ධර්මයේ ආලෝකය ඔබට ලබා දීමේදී සදහැසිතින් යුක්තව අදත් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි මොහාන් ඔබේසේකර මහතා ඇතුළු පවුලේ සියලු පින්නතුන් විසින් සහ වේයන්ගොඩ දඩගමුවේ පදිංචි චන්ද්‍රලතා රාජකරුණා ආදරණීය මෑණියන්, දරුවන් වන අයේෂා රඹුක්වැල්ල, නයනජිත් රඹුක්වැල්ල, ශශික සමරදිවාකර, මදුෂානී කුරුප්පු කියන ආදරණීය පින්වන්ත පිරිස. ඒ සියලු පින්නතුන්ගේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් මෙත්නෙත් පාමුලට මෙලෙස ගමන් කරන්න. ගෞරවයෙන් අදත් මේ උතුම් දේශනාව පවත්වන්නට වැඩමවන්නට යෙදුනේ වෙනදා මෙන් ඔබට දහම් දෙසමින් ජීවිතය සුවපත් කරන ගම්පහ මිරිස්වත්ත හෙට්ටිය දෙනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රබහණී ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේ, අපේ හාමුදුරන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්නමින් අපි සාදුහඬින් ආරාධනා කරමු ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. ලෝතුරු අමා දහමින් සැනසුම සොයන අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයාට අදත් ලෝතුරා දම් රස විඳින්නට ඔබ අපගේ ආරාධනය වේවා කියන පූජනීය හැඟීමෙන් දේවතා ආරාධනාවට අපි හැමෝම එකතු වෙනවා. ලෝතුරු සුවදෙන සම්බුදු සසුනේ සුවවිඳිනා දෙවිඳුනි දෙව්විමනේ නිරතුරු ඔබේ හිත දහමට නැමුනේ තව දම් ඇසුමට ඇරයුම පිඳුනේ සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාංතලික් කේවිමානේ දීපේරට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහවත්තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. ඒ අනන්ත දෙව් බඹ සේනාව සමගින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඔබ අපගේද නමස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් නැමදීමට අවසර ලබමු. හැම හදවත් බුදු ගුණයට නැමුනේ සරණ ලබන්නායි බුදුරජු සෙවනේ
නමෝ කියාසිරි පාලාංග නැමුණේ නිවන් පතාගෙනමයි බුදු රජුනේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මාතරං පිතරං හන්ත්වා රාජානෝ ද්වේචකත්ති රට්ඨං සානුචරං හන්ත්වා අනීඝෝයාති බ්‍රාහ්මනෝ. මාතරං පිතරං හන්ත්වා රාජානෝ ද්වේචකත්සොත්ති වෙය්‍යග්ග පංචමං හන්ත්වා අනීඝෝයාති බ්‍රාහ්මනෝති. ලෝතුරා දහම් රස විඳිමින් ඔබට අපට ලෝතුරා දහම් රස වින්දනය කරන්නට ඉඩහසර මගපාදා වැඩහිඳි එදා ප්‍රථම ධර්ම සංගායනාවේ වගකීම භාරගත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පටන් 500ක් මහරහතන් වහන්සේලාගේ නැරමිනි දහම් ගබඩාකරණයට එදා සිට අද දක්වා මතකයෙන් සජ්ජායනයෙන් දායක වුණු අද දක්වා මధుර දේශනයන්ගෙන් හදවත් සනසා වදාරන පරම පූජනීය මහා සංඝරත්නයට අපගේ හදපිරි ගෞරවය නමස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඒ අරහතන් වහන්සේලාගෙන් වගේම ඒ කල්යාණ පෘථග්ජනයන් වහන්සේලාගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේලාට අපගේ පූජනීය නමස්කාරයේ සහිතව වැඩහිඳන කල්යාණ මිත්‍රයන් වහන්සේලාට සසුන් කෙත සුරක්ෂා කර ගැනීමට අවශ්‍ය කාය ශක්තිය, චිත්ත ධෛර්යය හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරන්නටත් කැමති වෙනවා. එමෙන්ම ශාසනයට ජීවය සපයන ඊළඟ පැවිදි කොට්ටාශය හැටියට අපි අපේ ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සිහිපත් කරන්නෙත් හද පිරිභක්තියෙන්. ඔබ වහන්සේලාටත් ආයුරාරෝග්‍ය ආදී ශාන්තිය සැපත සැනසුම සිද්ධ වේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ. අදත් අපට චරක චාරිකාවේ එහෙම නැත්නම් ධර්ම චාරිකාවේ යන ගමනට සවිය අත්වල සපයන මේ ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරන සදහැවතුන්ලා පිළිබඳව ආරම්භයේදී නාම මාත්‍ර වශයෙන් යමක් සිහිපත් කළ යුතුව තියෙනවා. මේ පූජා භූමියේහි වාර්ෂිකව මහදන් පවත්වන අපට විවිධාකාරයෙන් එදා මෙදා තුර ශාසනික වැඩ වඩන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලබා දෙන වේයන්ගොඩ දඩගමේ පදිංචි අපේ චන්ද්‍රලතා රාජකරුණා පින්වත් මෑණියන් සහ ආදරණීය දරුවන් අයේෂා රඹුක්වැල්ල, නායනජිත් රඹුක්වැල්ල, ශශික සමරදිවාකර, මදුශානි කුරුප්පු එක්ව උස්සාපිටිය ගම්මන්නාගොඩ ගමේ වාසය කළ පින්නතුල්ලා සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනාවෙන් අද මූලික දායකත්වයට එකතු වෙනවා. ඒ වගේම මේ මූලික දායකත්වයට සහ සම්බන්ධ වෙනවා කල්යාණ මිත්‍රයන් හැටියට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි අපේ මොහාන් ඔබේසේකර
පින්වත් මහත්මාණන් ප්‍රධාන එම කුලවංශයේ සම්බුදු පිරිස එම සැදැහැතියෝ උසස් වූ අරමුණු හද තුළ තැන්පත් කරගෙන අදත් මේ ධර්මදානමය පින්කමට සවිය ශක්තිය ලබා දෙන නිසා ධර්මදානයේ භුක්ති විඳලා අවසානයේදී හරියට ධනක් වළඳලා අවසානයේට අනුශාසනාවක් සිද්ධ වෙනවා භුක්තානුමෝදනා දේශනාව කියලා. දන් වළඳන්නට పూర్වෙහි බත්තානුශාසනාව. දැන් නම් ගොත් සඳහන් කරලා දායකත්වයේ සිහිපත් කරන්නේ හරියට බත්තානුශාසනාව වගේ. දාන වළඳලා අවසානයේ කරන දේශනාව වගේ තමයි බණ අවසාන වෙලා බණේ භුක්තිය විඳලා සතුට අත්විඳලා ඒ තුළින් උපදවා ගන්න කුසල සම්පත්තිය අනුමෝදන් කරන්නේ අපි හරියට භුක්තානුමෝදනා දේශනාවක් වගේ. වාසනාවන්ත පින්වත්නි, පින්වත් ඔබ දන්නවා අපි දැන් දිගින් දිගටම ලස්සන කතා පුවතක් ආශ්‍රය කරගෙන ඒකට තථාගතයන් වහන්සේගේ ධර්ම කරුණුද මිශ්‍ර කරලා අපේ ධර්මඥානය දියුණු කරගන්නටයි මේ දේශනා සියල්ල පෙළගස්වන්න කියලා. අපි මේ දක්වාම නරෝපා කියන ආධ්‍යාත්මික ගවේෂකයා, එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගවේෂකයන් වහන්සේ, උන්වහන්සේ පැවිදි වතට ලැබිලා හිටියේ. උන්වහන්සේ තිලෝපානම් ශාස්ත්‍රෝරය සොයාගෙන සත්‍යය අවබෝධ කරගන්නට අවශ්‍ය දේශන ලඟා කරගන්නට පිටත් වෙලා ගිය ගමන මුල් කරගෙනයි අපි මේ දේශනාව සියල්ල පෙළගස්වන්නේ. දිගින් දිගටම මේ ධර්ම දේශනා අහන්නට හිත් පොළඹවාගත්ත පින්නතුල්ලා, යොමු කරගත්ත පින්නතුල්ලට මං හිතන්නේ බුල ඉඳලා ඒ කතා පුවත සිහිපත් කළ යුතු නැහැ. ඒත් මේ කතා පුවතෙන් මතුවෙන සාරාංශය තමයි සත්‍ය සොයාගෙන ජීවිතයේ ඉදිරියට යන යමෙක් ඒ සත්‍ය වඩාත් හොඳින් සත්‍ය වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න නම් ඒ ජීවිතවල බලපාන අත්දැකීම් හුඟක් උපකාරයි කියන කාරණාවයි. ඇතැම් වෙලාවට මනෝමය වශයෙන් ගොඩනැගූ කතා ප්‍රවෘත්තියක් හැටියට, සෙන් කතා පුවතක් හැටියට තමයි මේ කතා පුවත ගෙනහැර දක්වන්නේ. ඒ අත්දැකීම් මූලික කරගෙන සංසාරේ මොකද්ද කියලා තේරුම් ගන්නවා. දැන් පින්වත් ඔබේ ජීවිතේ අනන්ත අප්‍රමාණ වාරවල කියවිලා ඇති අනේ සංසාරක හැටි. ලෙඩ දුක් හැදිලා ඉන්න අය දිහා බලලා මට නම් සංසාරේ පා වුණා කියලා. තමන්ගේ අත්දැකීම් තුළින් සසර පිළිබඳ යම්කිසි අත්දැකීමක් නැත්නම් අවබෝධයක් පින්නති ඔබ ලබාගෙන ඇති. ඒක බණහල ලබාගත් අවබෝධයක් නෙමෙයි. ජීවිතය පවත්වාගෙන යනකොට ඇති වෙච්ච අවබෝධයක්. සමහර වෙලාවට සමහර කෙනෙක් ජීවිතයේ අත්දැකීම් ලැබමින් ඉන්න අතරේ බණක් ඇහුවම හිතනවා අද නම් බණ මට කිව්වා වගේ කියලා. ඒ තරම් අර අත්දැකීමට බණ සම්බන්ධ වෙනවා. ඒ වගේම කලින් බණ අහලා ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යනකොටත් අත්දැකීම් හම්බ වෙනවා. සමහර වෙලාවට කඩා වැටිච්ච මනස ආපහු හදාගෙන කියනවා බණ ටික නිසා මම මගේ හිත හදාගෙන ඉන්නවා. මනසින් වැටෙන්නේ නැතුව මට වෙච්ච දේවල් වල හැටියට බණට අනුව මගේ හිත හදාගෙන ඉන්නවා කියලා කියන අවස්ථාවද විරල නොවේ. මේ බණ අහන මගේ පින්නතුල්ලාට තේ අත්දැකීම ඇති. ඒ වගේම ඕගොල්ලෝ ආශ්‍රය කරන බොහෝ අය පන්සලේ මුණ ගැහිලා තමන්ගේ ජීවිතයේ දුක් කරදර පීඩා ගැන කතා කරලා කියනවා ඇත්තයි මට වෙච්ච දේවල් වල හැටියට මම හිත හදාගෙන ඉන්න හැටි මටම පුදුමයි. මම බණට නැඹුරු නොවුනා නම් මම මැරිච්ච තැන ගස්කොලන් කියන කතාව බොහෝ දෙනෙක් කියනවා අපට ඇහිලා තියෙනවා. ඔබටත් ඇහිලා තියෙනවා. ඒ නිසා හරි වැදගත් පින්වත්නි, අපට සංසාරේ තේරුම් ගන්න සමහර විට බෞද්ධයෝම නොවෙන්නත් පුළුවන්. බොහෝ විට මේ බණ විවිධ ආගමික බවතුන්ලා අහන බව මම දන්නවා. ඒත් මටම කියනවා අපේ හාමුදුරනේ අපි බෞද්ධ නෙමෙයි. නමුත් හැමදාම ඔබ වහන්සේ දේශනා කරන මෙත්නෙත් පාමුල බණ අහනවා අපි.
ඒ තුළින් අපේ හිත හරියට හැදිලා තියෙනවා. මං කියනවා බණ කියන එක පිරිසකට, එක කොට්ටාශයකට, එක ආගමකට, එක ජාතියකට තියෙන එකක් නෙමෙයි. භාෂාව වැටහෙනවා නම් ධර්මය කියලා කියන්නේ පින්නත් විශ්ව භාෂාවක්නේ. විශ්වයේ ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් විදිහේ දේශනයක් තමයි භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේට තියෙන සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා. දෙවියන්ට බණ කියනකොට හුඟ දෙනෙක් මේ ප්‍රශ්නේ අපෙන් අහනවා. සිංහලෙන් බණ කිව්වම දෙවියන්ට තේරෙනවද කියලා. පාලියෙන් බණ කිව්වම ඔක්කොටම තේරෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේගේ විශේෂත්වය තමයි තමන් වහන්සේගේ මාධ්‍ය භාෂාවෙන් තමයි දහම් දෙසන්නේ. එදා ಭಾರತයේ දහම් දෙසුවේ මාගධ භාෂාවෙන් නැත්නම් පාලි භාෂාවෙන්. අද බලන්න අපේ භාෂාවට අපි ඒක පරිවර්තනය කරගෙන තියෙනවා. එදා සිංහලයන් භාග්‍යතුන් වහන්සේ හමු වෙච්ච අවස්ථා අපි දන්නවා. ලක් භූමියට 3 වතාවක් වැඩම කරලා ඒ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා එකල හිටපු අයට තේරුණා. නමුත් දීර්ඝකාලීන පසුබිමක් සකස් වෙලා තිබෙච්ච නැති නිසා ශාසනය මුල් බැසගත්තේ නැහැ. ශාසනය මුල් බැසගත්තේ ඔබ දන්නවා මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජුරෝ සියලු දේම අවශ්‍ය කරන පසුතල පහසුකම් සකස් කරලා දීලා අහනවා, ස්වාමීනි දැන් මගේ රටේ ශාසනය පිහිටියාද? මොකද්ද වදාරන්නේ මිහිඳු මාහිමියන් වහන්සේ? නෑ. මේ රටේ කෙනෙක් මේ දහම අහලා පැවිදි වතට එළඹිලා වත්පිළිවෙත් සම්පූර්ණ කළේ පැවිදි උපසම්පදාවට පත් වෙනවා නම් එදාට තමයි ශාසනය පිහිටන්න කිව්වා. හැබැයි බණ ඇසූ පිරිසක් හිටියා. ශ්‍රද්ධාව, පැහැදීම, බුදුහාමුදුරුවෝ ගැන අවබෝධය ඇති පිරිසක් හිටියා. නමුත් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න තුරු ශාසනය පිහිටන්නේ නැහැ. ඔබටත් මටත් එහෙමයි. අපි පැවිදි වූ තරමින් හෝ ඔබ ගිහි වූ තරමින් ඔබ ශාසනයේ පිහිටි කෙනෙක්, මම ශාසනයේ පිහිටි කෙනෙක් වෙන්නේ නැහැ. ඒක අපට හොඳ පණිවිඩයක් ලැබෙනවා. අපි ශාසනයේ පිහිටි අය බවට පත් වෙන්නේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තු තරමට අවම වශයෙන් සෝවන් මාර්ග ධර්මයටවත් හිතපත් කරගත්තු තරමට අපි ශාසනයේ ස්ථිරයි. සෝතාපන්නය තමයි ශාසනයේ මුල් ස්ථාවරයේ ගොඩනගාගත් එක්කෙන හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. සෝත කියන්නේ සැඩපහරට නමක් නේ පින්නත්නේ. ආපන්න කියන්නේ ඇතුළු වෙනවා. යමෙක් ධර්ම ස්රෝතයට ඇතුළු වෙලා ඒ ධර්ම ස්රෝතය හරහා ඉදිරියට ජීවිතේ පවත්වගෙන යනවා නම් අන්න යා ධර්ම ස්රෝතාපන්නයට පත්වෙච්ච කෙනෙක්. මේ ගැන හොඳ විවරණයක් තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ ඔබ අධ්‍යයනය කළොත් ඒක පේනවා. සාරිපුත්තයන් වහන්සේ මහා සංඝරත්නයත් එක්ක කරන හරි වටිනා සාකච්ඡාවක්. සම්මාදිට්ඨිය යන කුමක්ද කියන කාරණා විස්තර කරන තැන විවරණය වෙනවා. යමෙක් ධර්මයට බැසගත් කෙනෙක් වන්නේ කොහොමද? කරුණු 4 ප්‍රභේද සහිතව කරුණු 30 ගණනක් විග්‍රහ වෙනවා පින්නත්නි. අපි ඒක වෙනම දවසක දේශනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් කුසලය කියන්නේ මොකද්ද? යමෙක් දන්නවා නම් එයා සම්මාදිට්ඨිකයෙක්. කුසල සමුදය, කුසල් උපදින්න හේතුව යමෙක් දන්නවා නම් එයා සම්මාදිට්ඨිය ඇති කෙනෙක්. කුසල නිරෝධය කෙනෙක් දන්නවා නම් එයා සම්මාදිට්ඨිය ඇති කෙනෙක්. කුසල නිරෝධ මාර්ගය දන්නවා නම් එයා සම්මාදිට්ඨිය ඇති කෙනෙක්. බලන්න සම්මාදිට්ඨිය තෝරන හැටි. අකුසලයත් එහෙමයි. ඒ වගේ කාරණා ගණනාවකින් කෙනෙක් ධර්ම ස්රෝතයට බැස ගන්න හැටි විවරණය කරලා තියෙනවා. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන වචනේ හරි පළල් වචනයක්, අර්ථවත් වචනයක්. සම්මා දිට්ඨියෙන් තොරව ගමන් මාර්ගයක් නැහැ බෞද්ධයාට. ඒ නිසා තමන්ගේ ජීවිතේ ලබන යම් අත්දැකීම් සහිතව සසර දුක තේරෙනවා නම්, සැපේ අනිත්‍යතාවය තේරෙනවා නම්, සසර ඇති භයානකකම තේරෙනවා නම්, අත්දැකීම් තමා ලබන අත්දැකීම් හෝ අනිත් අයට සිද්ධ වෙලා තිබෙන දේවල් දිහා බලලා ඔබට මං කිව්වා වගේ
අනිත්‍ය සංසාරය කියන හැඟීම ඇති වෙනවා නම් ඒකත් එක්තරා සම්මාදිට්ඨියක්. දැන් මේ නාරෝපා කියන පෙරවරයන් වහන්සේ සොයාගෙන යන්නේ අත්දැකීම් සම්භාරයක්. අපි අන්තිමට ඒකෙදි සාකච්ඡා කළේ විවිධ වූ අත්දැකීම් ගැන කතා කළා මේ සත්‍ය සොයාගෙන යන ගමනේ. ලාදුරු හැදිච්ච රෝගී කාන්තාවක් පාරේ වාඩි වෙලා ඉන්නවා. ඇගේ ඇඟට උඩින් පැනලා ගියාම රෝගී කාන්තාව කතා කරලා කියනවා ඔබට කවදාවත් සත්‍ය සොයන්න බෑ. ඔබ අසරණයන්ට පිහිට වෙන්නේ නැති කෙනෙක්. ආයෙ ටික දුරක් යනකොට වදකේ මුණ ගැහෙනවා. ඊට පස්සේ අපි අන්තිමට සාකච්ඡා කළේ රජ්ජුරුවන්ගේ අනුශාසකත්වයේ ලබා දෙන්නට කතා කරලා රජ්ජුරුවන්ගේ දුව මේ නාරෝපට විවාහ කළ දෙන්න යන වෙලාවේ කෝපයට පත්වෙච්ච නාරෝපා භාවනා කරලා රජ්ජුරුවන්ට පාඩමක් උගන්වන්න හදලා භාවනාව අවසන් වෙලා බලනකොට මාලිගාවක්වත් වෙන කුමාරිකාවක්වත් කිසිම දර්ශනයක් නැහැ. වැලි තලාවකයි වාසය කරන්නේ. එතනින් එහාට දැන් පියවර තබාගෙන යනවා තව ටිකක්. ඒ යනකොට නරෝපට හමු වෙනවා දඩයක්කාරයෙක්. දඩයක්කාරයෙක් මුණ ගැහෙනවා. ඔහු දැන් හුඟක් ඒවට මුලා වෙලා සත්‍ය තේරුම් අරන් තියෙන නමුත් තවත් අත්දැකීම් අවශ්‍යයි. ඔහු කල්පනා කරනවා මෙයා නම් සැබෑම දඩයක්කාරයෙක් වෙන්න ඇති. අර වගේ ඉන්ද්‍රජාලයක් නෙවෙයි. එහෙම නැත්නම් තිලෝපා මුනිවරයාගේ ඉන්ද්‍රජාලයක් වෙන්නත් පුළුවන්. මත දෙකක් දරනවා දැන් දඩයක්කාරයා දැකලා. දඩයක්කාරයා ළඟට ගිහිල්ලා අහනවා හැබැයිට ඔහේ දන්නවද තිලෝපා මුනිවරයා ඉන්න තැන? මේ වෙලාවේ දඩයම් බල්ලුත් එක්ක ගෝනෙක් පසුපස්සේ දුවමින් තමයි දඩයක්කාරයා හිටියේ. ඒ දුවමින් ඉන්න එක්කෙනාගේ තමයි නාරෝපා මේ ප්‍රශ්නේ අහන්නේ. අම්මා හදිසිය වැඩ ගොඩක් කරනකොට අපි ගිහිල්ලා ප්‍රශ්න අහනවා. තාත්තා හදිසිය වැඩ ගොඩක් කරන වෙලාවේ අපි ගිහිල්ලා ප්‍රශ්න අහනවා පොඩි කාලේ. ජනයන් මේ වැඩක් කරනවා පේන්නේ නැද්ද? වැඩ ඉවරුනහම ප්‍රශ්න අහනවා කියලා අපි වෙලව ගන්නවනේ. අම්මට තාත්තට ඒ වෙලාවට පොඩ්ඩක් කේන්ති යනවනේ. දඩයක්කාරයටත් එහෙම වෙන්න ඇති නේද? දඩයක්කාරයා කියනවා ඔහෙ පුදුම මිනිහෙක් නේ. බලනකො මගේ කුරුමානම වැරදුනානේ. දැන් මං ඔහෙට වැඩක් පවරනවා. මේ දුන්නෙන් විදලා අර සතා මරලා දෙනවා. එතකොට මං තිලෝපා ඉන්න තැන කියන්නම්. දැන් ආයෙත් පැවිද්දෙකුට අයිති නැති වැඩක් මේ පවරන්නේ දඩයක්කාරයා. නාරෝපා කියනවා මම බෞද්ධ භික්ෂුවක්. මම ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නේ. මට කීයටවත් ඕක කරන්න බෑ. ඔන්න දැන් දඩයක්කාරයා කියනවා ලස්සන අදහසක්. දැන් තථාගත ධර්මයේ තියෙන මතු පිටින් පේන තේරුම එකක්, ඇතුළතින් පේන තේරුම තව එකක්නේ. දැන් නමෝ කියන වචනේ ගත්තොත් නමෝ කියන්නේ নমස්කාර කරනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලානේ. නමුත් නමෝ කියන එකට තව තේරුමක් තියෙනවානේ. අපි අනන්ත වාර ගණන් ඒක ගැන විවරණය කරලා තියෙනවා. නමෝ කියන්නේ නැමෙනවා. කොහාටද නැමෙන්නේ? නිවනටයි නැවෙන්නේ. කොහේ ඉඳලාද නැවෙන්නේ? සසර ඉඳලා නිවනටයි නැවෙන්නේ. නම්මිශීලී කියන තේරුම නමෝ කියන වචනේ තියෙනවා. මොනවද නමන්නේ? සිතත් නමනවා, ගතත් නමනවා, වදනත් නමනවා. බලන්න මොන තරම් ගැඹුරු තේරුම් කොටාශයක් තියෙනවද කියලා නමෝ කියන එකේ. තව තේරුමක් තියෙනවා. න යන අකුර ගොනු කරමින් දහම නියා මෝ යන පදෙන් නිවනේ ඇති හරය කියා. නමෝ කියන පදය ගැඹුරින් විග්‍රහ කරන තැන තියෙනවා නමෝ කියන්නේ සෝතාපන්නයි කියන එකයි. හතර අපායේ දොර වසාගත්ත හතර අපායට යන ගමන නවත්වාගෙන මෝක්ෂයට යන ගමන ආරම්භ කළා නම් යම් කිසි කෙනෙක් යම් තැනකින් එයා නමෝ කියන පදයට සාධාරණයක් ඉෂ්ට කළා වෙනවා. වචනේ පරිසමාප්තාර්ථයෙන් මේක අධ්‍යයනය කළා වෙනවා. දැන් ඒ වගේ දඩයක්කාරයා මෙහෙම කියනවා. මම ඔහෙට මේ දේ කිව්වේ গুপ্ত අර්ථයක් ඇතුව. මං කියන්නේ වැඩක් කොහේ හොඳට අහගෙන ඉන්න මම මේ කියන එක. දැන් ඔබට පේනවා මගේ ඇතේ දුන්නක් තියෙනවා.
ඒ වගේම දුන්නට දාපු ඊතලයකුත් තියෙනවා. දැන් ගෝනෙකුත් ඉන්නවා. ඔබ දැන් මේක ආදේශ කරගන්න ඕන මං කියන මේ গুপ্ত අර්ථය. ඔයගේ සිත දුන්නට සමාන කරන්න. දැන් ඔන්න සත්‍ය සොයන්න එක්තරා හොඳ ඉංගියක්. අනිත් කාටත් වඩා හොඳ ඉංගියක් මේ දඩයක්කාරයාගෙන් ලැබෙනවා නේද? සිත දුන්නට සමාන කරන්න. අවබෝධතා ඥානය ඊතලයට සමාන කරන්න. දැන් දුන්න තියෙනවා ඊතලයේ තියෙනවා. දුන්න මොකක් වගේද හොඳට මතක තියාගන්න. දුන්න මනස වගේ. අවබෝධතාවය ඊතලයේ වගේ. මම කියන හැඟීම එහෙම නැත්නම් මමත්වය හරියට මෙතනින් දිවගිය ගෝණට සම කරන්න. එතකොට මනසට අවබෝධය අරගෙන මමත්වය දුරු කරන්න කියන එක නෙමෙයි කියන්නේ. මමත්වය දුරු කරන්න පුළුවන් වෙන්නේ පින්නත් මා මුලින් සිහිපත් කළා වගේ සෝතාපන්න පුද්ගලයාටනේ. දැන් ඔබත් මමත් මේ දඩයමක් කරන්න ඕනේ එතකොට. මනස පාවිච්චි කරලා ඒක දුන්නකට සමාන කරගෙන අවබෝධතා ඥානෙ ඊතලයට සමාන කරගෙන මමත්වයට පහර දෙනවා. ඉතින් මමත්වයට පහර දෙන්න පුළුවන් වෙන්නේ මමත්වේ මරා ගන්න පුළුවන් වෙන්නේ සක්කාය දිට්ඨිය විඳගත්තමනේ. සක්කාය දිට්ඨිය anu මමය මගේය මේ මාගේ ආත්මය කියන අදහසනේ පින්වත්නි. දැන් අහනවා දැන් ඔහෙට තේරෙනවා ඇති. මනස නම් දුන්න මෙහෙवला අවබෝධය නම් ඊතලේ විදලා මමත්වේ නැමැති ගෝණ මරා දාන්නයි මං කිව්වේ. සසර දුක නැසීම සඳහා වන නිවැරදි මාවත එයයි. එතන මේ දඩයක්කාරයා කියලා කියන්නේ සත්‍යයේ උතුම් සංකේතයක්නේ. මෙතෙක් ලබාපු අත්දැකීම් සියල්ලටත් වඩා ධර්මයට වඩා ළඟ අදහසක් දඩයක්කාරයා ඉදිරිපත් කරන්නේ. ඉතින් දඩයක්කාරයාගේ ධර්ම දේශනාව ටිකක් දීර්ඝ එකක්. ආයෙත් කියනවා ඔහේ හොයන්නේ ආධ්‍යාත්මික ගුරුවරයෙක්නේ. ඔහේ හොයන්නේ මේ බාහිර ගුරුවරයා නෙමෙයි ආධ්‍යාත්මික ගුරුවරයෙක්. ආධ්‍යාත්මික ගුරුවරයෙක් තුල සැකේ පවතිනතුරු ගුරුවරයා සමග හමු වෙන්න බෑ. ලොකු විශ්වාසයක් තියෙන්න ඕන. බුද්ධ ආදී යටතන් පිළිබඳ සැකය ගැන අපි කතා කරමු. මම ධර්මදේශනාව සඳහා මාතෘකා තැබුවේ එහෙමයි. වෙය්‍යග්ග පංචමං හන්ත්වා වෙය්‍යග්ග කිව්වේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන තන විචිකිච්ඡා කියන පදයයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ අත්දැකීමක්. බුදුරජාණන් වහන්සේ දකින්නේ අපි ධර්මයෙන්, ඒ නිසා ධර්මයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ අත්දැකීමක්. ඒ ධර්මය ක්‍රියාත්මක කරපු උත්තමයන් වහන්සේලා පිළිබඳ අපිට අත්දැකීමක් තියෙනවා නම් ඒක ප්‍රත්‍යක්ෂ අත්දැකීමක්. තථාගත ධර්මය අනුව හා කර්ම විපාක ආදී අනුව යමෙක් මෙලොව පිළිගන්නවා නම් පරලොව පිළිගන්නවා නම් ඒක ප්‍රත්‍යක්ෂ අත්දැකීමක්. කර්ම විපාක පිළිබඳව පිළිගන්නවා නම් ඒක ප්‍රත්‍යක්ෂ අත්දැකීමක්. සැකේ කියන්නේ අනුමානයක්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා කියන එක අනුමානයක් නෙමෙයි. අද නම් ලංකාවේ බුදුහාමුදුර වැඩ හිටියද, ඉන්දියාවේ බුදුහාමුදුර වැඩ හිටියද, ඒ කොහෙද වැඩ හිටියේ කියන එක වැදගත් නෑ අපිට ඇත්තටම. අපට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු එක සත්‍යද කියන කාරණාවයි. ඒක තේරුම් ගන්න කොහොමද? බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සත්‍යයි කියා කෙනෙකුට ජීවිත අත්දැකීම් තුළින් තේරෙනවා නම් අන්න භාග්‍යතුන් වහන්සේ පිළිබඳ නිසක සිතුවිල්ල ඇති කරගන්නවා. බුදුගුණ 9 තියෙන්නෙම ගාථා කියලා මල් පහන් පූජා කරලා ආහාර පහන පූජා කරලා වන්දනා කරලා අවසන් කරන්න විතරක් නෙමෙයි. බුදුගුණ 9ම තියෙන්නේ තමා තුළ පිහිටුවා ගන්න. තමා තුළින් බුදුගුණ දකින්න. ඒ නිසා යමෙක් තමා තුළින් බුදුගුණ දකින්නවද ආන්නේ යත්තා වඩාත් හොඳින් ධර්මයට නැඹුරු වෙච්ච කෙනෙක්. ධර්මයට නැඹුරු වෙච්ච කෙනෙක්. පිටන්නේ දැන් දඩයක්කාරයා කියනවා සැකේ පවතිනතුරු ගුරුවරයා සමග හම්බ වීමක් නැහැ. සැකේ දුරු කරගෙන ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන කියන එකයි මේ කියන්නේ. ගුරුවරයා හමු වීම කියලා කියන්නේ සිත තුළ පවතින සැකේ දුරු වීමයි කියලා තවදුරටත් මේ බණ විග්‍රහ කරන දඩයක්කාරයා. කියා දීලා තියෙනවා ඔබ මේ බාහිර ගුරුවරයෙක් හොයන්න එපා. නියම ගුරුගෝල හමුව කියන්නේ ඒකට. මොකද්ද? සක්කාය දිට්ඨිය විඳගත්තු තැන
අන්න නියම ආධ්‍යාත්මික ගුරුවරයා හොයාගත්තු පළවෙනි පියවර සම්පූර්ණ කරනවා. සක්කාය දිට්ඨිය ළඟටම තියෙන විචිකිච්ඡාව සක්කාය දිට්ඨිය දුරු වෙලා සම්මා දිට්ඨිය පහළ වුණා නම් එයාලට සැකයක් නැහැ. එයා සම්මා දිට්ඨියෙන් ධර්මය දැක්ක කෙනෙක්. මොනවාද සෝවාන් මාර්ගයේ අංග තුනනේ මේ කිව්වේ. සීලබ්බත පරාමාස. එයා අන්තවාදී පැත්තේ ඉඳගෙන සීලේ නිර්වචනය කරන්නේ නැහැ. උපදෙස් දෙනවා දඩයක්කාරයා එතකොට. මොකද්ද? නියම ගුරුගෝල හමුව කියලා කියන්නේ ඒකට. බාහිර ගුරුවරයෙක් හොයන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අද දක්වා බොහෝ වෙලාවට පැරණි මිනිස්සු කතා කරන්නේ අනේ පුතේ උඹ බුදුන් දැක නිවන් දැකපා. බුදුරජාණන් වහන්සේ රූපකායෙන් දැකීම අගය කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. රූපකායෙන් දකින්න පැවිදි වෙච්ච වක්කලි හාමුදුරන්ටත් කියන්නේ ඉමිනාපෝතිකායන දිත්තේනනේ. මේ පැසවන ඕජාගලන ශරීරය දිහා බලා ඉඳලා ඇති වැඩක් නැහැ. නියම බුදුන් දකින්න. කොහමද? යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකින්නවද එයා නියම බුදුන් දකින්න කෙනෙක් වෙනවා. මේ දාර්ශනික කියමන තුල තියෙන මහා ගැඹුරු සත්‍ය වටහා ගන්න තරම් නරෝපාට අපහසු වුණේ නැහැ. මොකද ඒ තරම් දැනුගත් කෙනෙක් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් මේ පැවිදි බවට පත් වෙලා සත්‍ය සොයාගෙන යන්නේ. ඒ නිසා අර සිහිපත් කරපු සියලුම හමු වෙච්ච අයගෙන් ලැබිච්ච උපදේශයට වඩා මේ උපදේශය නරෝපාගේ සිත් ගන්නා සුළු එකක් වුණා. ඒක ඔබේ මගේ ධර්ම ඥාණයට නැත්නම් ධර්ම අවබෝධයට තථාගත ධර්මයට බෙහෙවින්ම ළඟ දේශනාවක්. දැන් දඩයක්කාරයන්ගේ බණ අහලා එතනින් දැන් නරෝපා නික්ම ගිහිල්ලා තව තවත් වනය ඇතුළට ඇතුළු වුණා. හැන්දෑ වෙනකොට වනයේ මැද තිබිච්ච කුඩා ගම්මානයකට එන්න පුළුවන් වුණා. දැන් ඔබ දන්නවා එක එක්කෙනා මුණ ගැහිච්ච ආකාරයෙන් මේ සත්‍ය පිළිබඳ විවරණයක් මේ කරන්නේ. දැන් ඔන්න වනාන්තරයට ඇතුළු වෙලා වනයේ මැද තිබිච්ච පුංචි ගම්මානකට ඇතුළු වෙනවා. එහි තිබිච්ච කුඩා ගේක ආලින්දේ මහලු ජෝඩුවක් ඉඳගෙන ඉන්නවා. ඔන්න තවත් ලස්සන සිද්ධියක්. නාරෝප අහනවා මේ ලොකු නැහැ. ඔහේ දන්නවෑ තිලෝපා මුනිවරයා වැඩ ඉන්න තැන? මහල්ලගෙන් අහනවා. මහල්ලා කියනවා ඔහේ මේ ගමට ආගන්තුකෙක් වගේ. අපි ආගන්තුක සත්කාරයට බොහෝම ලැබී යමු ඇතුළට. අන බලන්න බාහිර අරමුණක් දැන් මුණ ගැහුණා. අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. අපි එහෙමනේ පින්නත් තැනකට ගියාම විශේෂ ආධුනිකයෙක් ආගන්තුකයෙක් ආවොත් එන්න ඇතුළට වාඩි වෙන්න කියලා අපි දන්න අඳුරන කෙනෙක් නම් ඥාතිවරයෙකුට නම් විශේෂයෙන් ආරාධනා කරනවා. නමුත් මේ යුගයේ ඒකත් ඉතා භයානකයි. සමහර දෙනෝදහසක් මැද්දේ තියෙන කඩපොලක කැෂියර් එකේ ඉන්න කාන්තාවට ඇතුළු වෙන එක්කනා පහර දීලා මාළේ කඩාගෙන යන සිද්ධිය අපිට පේනවා. ඒ වගේම සමහර විට අපි නන්නාඳුන කෙනෙක් ගෙට කොට කරගත්තොත් වතුර එකක් ඉල්ලුවාම වතුර එක ගේන්න ගිහිල්ලා එනකොට ගේ තියෙන බඩු මුට්ට හොරකම් කරගන්න අවස්ථාත් අපට පේනවා. ඒ නිසා මේ ගැන බොහොම අවධානයෙන් බොහොම පරිස්සමෙන් මේ කාලේ කටයුතු කළ යුතුයි කියන කාරණාවත් අපි හිතට ගමු. මේ මහල්ලා ආගන්තුක සත්කාරයට බොහොම කැමතියි කියලා. ඒ නිසා ඇතුළට ආරාධනා කරනවා. මහල්ලා නාරෝපා ගේ ඇතුළට කැඳවගෙන ගිහිල්ලා ආගී තොරතුරු කතා කරලා ඔම ඉන්න අතරේ ඒ උපාසක මහත්තයාගේ නෝන මැහැල්ල එක්තරා සුප් එකක් හැදුවා. ඒ සුප් එක මැඩියොයි මත්ස්‍යයොයි දාපු සුප් එකක්. ඒ සුප් එක හදනවත් බලාගෙන හිටියා නරෝපා. මැඩියොයි මාළුයි එක්තරා පැසක දාලා තිබුණේ. උණු වතුර හැලියකට ඒ පණ ඇති සත්තු දාලා සූපය සකස් කළා. නරෝපට හරි අප්පිරියාවක් ඇති වුණා. දැන් මහල්ලා කියනවා දැන් කෑම කන වෙලාව. අපේ හාමුදුරුවොත් සුප් ටිකක් වළඳුවොත් හොඳයි. අපි දැන් දානයක් හදනකොට ඉස්සරහා කෑම කියලාත් අපි කියනවා. ඒ ඉස්සරහා කෑමටත් වඩා ඉස්සරහෙන් පිරිනමනවා එක්කෝ සුප් එකක්, අද කාලේ හිටින රසම් එකක්,
එහෙමත් නැත්නම් තැඹිලි වතුර ආදියක් පිළිගන්න සිරිතක් තියෙනවා. දැන් ඒ නිසා කිව්වා දැන් කෑම කන වෙලාව අපි ඒ නිසා ඉස්සර සුප් එකක් බීලා ඉමු. දැන් අර සුප් එකයි මේ දෙන්න හදන්නේ. කවුද මේ ආරාධනාව කරන්නේ? මැහැල්ලයි. අර හාමුදුරුවෝ කියන මම බෞද්ධ භික්ෂුවක්. මා වෙනුවෙන් මරණ ලද සත්වයන්ගේ මාංශය මට අකැපයි. ඔබට මම මේ ගැන විවරණයක් කරන්නේ අනන්ත අප්‍රමාණ දේශනා අපි අහලා තියෙනවා කියලා තියෙනවා. ප්‍රාණඝාතයට කෙනෙක් මාංශ පරිභෝජනයෙන් දායක වෙනවද නැද්ද? තථාගතයන් වහන්සේ මාංශ පරිභෝජනය අනුමත කළා තියෙනවද නැද්ද ආදී වශයෙන්. ඉතින් ඒකට කාලය අපි වෙන් කරගන්න නැති වෙමු. අපට මේ හරහා ධර්ම කොටස ගණනාවක් තව ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට කියනවා ඇරත් මේ හවස් වරුවේ දම් පිළිගැනීමත් දානේ වැළඳීමත් දෙකම විනය විරෝධී. ඒක අප මහල්ලා මහා අඩින් hina වෙලා ගෙම්බන් වගේම මක්ෂයන් සහිතව හදාපු සූපය ඈතට විසි කළා. එතකොටම වගේ ඈත අහසේ දේ දුන්නක් පෑවුවා. අනේ යම්කිසි සත්‍යයේ ඡායාවක් ඇති වුණා කියන සංකේතයයි මේ කියන්නේ. මට කියන්න තියෙන්නේ මේ ටිකයි. තමා විනයදරයෙක් කියලා විනය තුල පමණක් හැසිරීමෙන් ධර්මාබෝධය ලබන්න බෑ. ඊට අතිරේක මහන්සියක් වෙන්න ඕනේ. අන්න වටිනා පණිවිඩයක්. සීලය තුල නිවන නෑ. නමුත් සීලේ නැතුව නිවනකුත් නෑ. සමාධිය වැඩි තරමින් නිවන ලැබෙන්නෙත් නෑ. නමුත් සමාධිය නොවඩා නිවනක් ලැබෙන්නෙත් නෑ. ප්‍රඥාව ලැබීම සඳහා සමාධිය ප්‍රඥාවට නංවන්න ඕනේ. විදර්ශනාව නැතුව නිවන් දකින්න බෑ කියන එකයි පින්වත්නි මේ කියන්නේ. සත්‍ය අවබෝධය සඳහා මාර්ග දෙකක් විවෘතයි. මහල්ලා කියනවා. එකක් හීන යානය, ඒ කිව්වේ තමා පමණක් සසරින් අත්මිදීම හීන යානයයි කියනවා. තමාද සසරින් මිදලා අනිත් අයත් සසරින් මුදවන්නට පාර පෙන්වීම වඩා උසස් මාර්ගයයි. ඒ මාර්ගයේ මහා යානය කියලා හඳුන්වනවා. ඒ එතුමගේ නිර්වචනය. නරෝපට හිතනවා මාත් සසරින් මිදිලා අනිත් අයටත් මාර්ගය කියා දිය යුතුයි. දැන් අපි සංඝරත්නයට ගෞරව කරන්නේ ආදරය කරන්නේ තමාත් සසරින් මිදෙමින් අනිත් අයටත් සසරින් අත්මිදීමට මඟ කියලා දෙනවා. අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා ගත්තොත් උන්වහන්සේලා තමන්ගේ විමුක්තිය සාධනය කරගන්නවා. ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා එහෙම නෙවෙයි. තමාද ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගනිමින් ධර්මය අධ්‍යයනය කරමින් තමා වෙතට පැමිණෙන තමන්ට සිව්පස ලාභය ලබා දෙන නැත්තන්ට පුළුවන් හැම මොහොතකමත් හැම පසළොස්වකකටමත් මුළු දවස කැප කරලා ඒ ඇත්තන්ට බණ කියලා දෙනවා. මහල්ලා කියනවා අපේ හාමුදුරුවන්ට හෙට බැරෑරුම් කාර්යයක් කරන්න තියෙනවා. හාමුදුරුවන්ට හෙට තමුන්ගේ දෙමව්පියන්ව මරන්න වෙනවා. ඒකාන්තයි. අන්න පින්වත්නි හරි ප්‍රශ්නයක් නේ. මම මේක කියෙව්වම මට දම්පදේ ගාථාවක් මතක් වෙලා තමයි මාතෘකා කළේ. ඒ ගාථාවේ තේරුම තමයි මව්පියෝ නසනු කැත් රජවරුනද නසනු මුළු රට නසාලනු අනුචර යොද නසනු. ආයත් කියනවා පාලින් කියනට වඩා සරල සිංහලෙන් කිව්වම ඔබට තේරෙනවා. මව්පියෝ නසනු කැත් රජවරුනද නසනු මුළු රට නසාලනු අනුතර යොද නසනු. ඔක්කොම නසන කතාවක් තියෙන්නේ. මතු පිටින් තියෙන තේරුමට වඩා ගැඹුරු තේරුමක් මේකේ තියෙනවා. මොකද තණ්හාමාන මව්පියෝ බව දැන ගන්න. මව්පියෝ නසනවා කිව්වේ තණ්හාමාන දෙක නසන්න. ඇයි අපි ඒකට එහෙම කියන්නේ කියලා තව ටිකකින් සාකච්ඡා කරමු. රජුන් ලෙස සාස්වත උච්ඡේදය දැනගන්න. ශස්ත්‍රී රජවරු මරන්න කිව්වනේ. 12 නායතන අනුචරයොයි දැනගන්න. මුළු රට නසාම නිවනින් සැනසෙන්න. ඒ වගේ අදහසක් තමයි මේ කියන්නේ. ඔබතුමාට හෙට ඒකාන්තයෙන්ම මව්පියෝ මරන්න සිද්ධ වෙනවා. ඒක අහපු ගමන් නරෝපල වික්ෂිප්ත වුණා. මමගේ දෙමව්පියෝ මරන්නේ කොහොමද? අනිත් එක මගේ දෙමව්පියෝ බොහොම දුර බැහැරට ඉන්නේ. කොහොම වෙතත් එන දෙයට මුහුණ දෙන්න වෙනවා. නරෝපා හිත දැඩි කරගෙන එදා රාත්‍රියේ මහල්ලගේ නිවසේ ගත කළා. උදේ නැගිටලා
ඔන්න දැන් මව්පිය හමු වෙන සිද්ධිය ඊළඟට කියනවා. පසුදාට එළි වුණාට පස්සේ එයාට පේනවා වනමැද මුඩුබිමකයි වැතිර හිටියේ. ඒ ගියක් පැල්පතක් නැහැ. අම්මෙක් තාත්තෙක් නැහැ. සූප හදපු කෙනෙක් නැහැ. ඔක්කොම දේවල් මවාපෑම්. මහල්ලාත් මැහැල්ලත් කොහොම අතුරුදහන් වෙලා එතකොට. එතන අඩු ගානේ ගම්මාන ඇති විච බවට සාධකයක්වත් නැහැ. ඔහු තමාටම කියාගන්නවා මේවා මහ පුදුම ඉන්ද්‍රජාල. නැවතත් ගමන ආරම්භ කළා නාරෝපා. ටිකක් දුරේ යනකොට තමන්ගේ අම්මයි පියයි අල්ලගත්ත පල් හොරුන් ඔව් මරන්න සූදානම් වෙලා ඉන්නවා මෙයාට පේනවා දැන්. මේකත් ඉන්ද්‍රජාලයක් වෙන්න ඇති නේද? ඒ දෙන්න කෑ ගහලා කියන පුතා අපිව බේරගන්න. පුතා අපිව බේරගන්න. අම්මයි තාත්තයි දෙන්න නරෝපා දැකලා එකවන්න කෑ ගහමින් ආධාර ඉල්ලනවා. එවිටම පල් හොරා තමන්ගේ අතේ වූ කිනිස්සෙන් නරෝපාගේ පියාට ඇනලා ලාය සිදුරු කරනවා. මරණයට පත් කරනවා. ඇස්පනා පිටම නරෝපට පේනවා. දැන් අර ඊයේ මහලු යූල කියාපු දේ දැන් බලන්න ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇත්ත වෙනවනේ. දැන් අපේ ජීවිතවලටත් කුඩා කාලේ අපි අම්මෙන් තීරණ ගන්නකොට තරුණ කාලේ අම්මෙන් තීරණ ගන්නකොට මව්පියෝ කියනවා පුතෝ උඹ ඕක කරන්න එපා. විවාහයක් නම් කියනවා උඹට ඕක ගැලපෙන්නේ නැහැ උඹ ඕක කරගන්න එපා. උඹ කරගත්තොත් බලාගන්නේ උඹට වෙන දේ. උඹට කවදා හරි කඳුලයි උරුම වෙන්නේ. කරන්න එපා පුතේ. කී දේ අහන්න නැතුව කරනවා නේද? සමහරට මව්පියෝ කියන කමක් නැහැ. කී දේ නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ ඵල පහළ ගියොත් පහළ ඵල. අපි ජීවිතේ සමාජයේ හුඟක් අයටත් අත්දැකීම් තියෙනවා. ඔබටත් අත්දැකීම් තියෙනවා. සමහර අය මව්පියෝ කියන දේ අහන්න නැතුව අවාහ වෙලා අන්තිමට ජීවිතේ දැඩි දුක් කරදර විඳිනවා. එතකොට කියනවා මට දැන් අම්මට කියන්න විදිහකුත් නැහැ. මොකද අම්මා එපා කියද්දි තාත්තා එපා කියද්දි දඬුවම් කරද්දි මම මේක කරගත්තේ මගේ ඕනකමට. දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් වෙච්ච දෙයට මං අත්දැකීම් වශයෙන් මුණ දෙනවා. මේක මට උරුම කරුමයක් වෙන්න ඇති කියලා හිතාගෙන විඳිනවා. ඒ වගේ අර මහලු යුල කියාපේක කොච්චර සත්‍යද කියලා බලන්න. පරණායගේ කියමන් පින්නත් ලොකු අත්දැකීම් රාශියක් තියෙනවානේ. ඒ අයට ලොකු දැනුගත්කමක් තිබුණේ නැහැ. ඒ අපට බොහෝ දේවල් කියලා දුන්නා. මිරිස් කල උඩ ලාම්පුව තියන්න එපා. ඇයි? ලාම්පුව ඩොග් ගාලා මිරිස් කල උඩ තියනකොට හෙල වුණොත් භූමි තෙල් වැටෙන්න පුළුවන්. කොච්චර හේදුවත් කුහරස්සේ භූමි තෙල් ගඳ තියෙනවා. දුරු තුන පහ දාලා මිරිස් දාලා අඹරලා ව්‍යංජනෙට දාලා කණ්ඩ ගන්න කොටයි භූමි තෙල් රහ එන්නේ. ආන් එතකොට ඒකගේ දෙට්ට හූ නියමක් නෙවෙයිද? ඇඳුම් ඇඳගෙන ඉන්නකොට මහන්න එපා කියනවා. ඇයි? බැරි වෙලා හරි බොත්තම් කාසයක් වගේ එකක් මහනකොට ඉදි කට්ටේ තුඩ ඇනුනොත් ඇඟේ ඒ කුඩා තුඩ නහරවැල් හරහා ගමන් කළ හදේ වස්තුවට ඇතුළු වෙලා ලොකු විපතක් වෙන්න පුළුවන්. ඒකයි හූනියමක් වෙනවා කියලා කිව්වේ. දොරකොට තනි කකුල හිටගෙන ඉන්න එපා කිව්වා. ඇයි? ගේ ඇතුළේ ඉන්න කෙනෙක් දුවගෙන ආවොත් ළමයි ආදී වශයෙන් හැප්පුණොත් තනි කකුලෙන් හිටගෙන ඉන්න එක්කන දනිස්ස වැටිලා දනිස්ස පොඩි වෙන්න පුළුවන්. කොච්චර දේවල් තියෙනවද පරණ අය අපට දුන්න උපහැරණ. ඒවා කියන්නේ කිව්වොත් පැය ගාණක් බණ කියන්න පුළුවන්. පැය ගාණක් අපි පොඩි කාලේ ඉඳන්ම ලබාපු අත්දැකීම් තියෙනවා පරණ අය කියපුවා හරියටම හරි. පරණ අයගේ උපහැරණ පින්වත්නි හරියට ඉර්ෂීන් වහන්සේලාගේ අවවාද වාගේ කියලා අපි කියනවා. දැන් නාරෝපට එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් අර හමු වෙච්ච මිනිසයා කියනවා පල්හොරා කියනවා දැන් ඔහෙගේ වාරේ. ඔහෙ දැන් අම්මව පන පිටින් වලලන්න ඕන. දැන් මේ සවල අරගෙන අම්මව වලලන්න වලක් හරනවා. දැන් හරි අකරතැබ්බක මුණ දුන්නේ. බලන්න ලස්සන කතා පුවත් නේද? ජාතක කතා වගේම කතා පුවත් මේවා. අපි කතා පුවත ගන්නවටත් වඩා කතා පුවතේ හරයයි ගන්නෙ. නමුත් කතා පුවතක් එක්ක ධර්ම කාරණා විවරණය වෙනකොට පින්නත් හරි ලස්සනයි. කල්පනා කරනවා පල්හොරුන්ගේ අනට අවනත නොවුනොත් ඔහුම ආව මරා දානවා. ඒ වුණාට අනිත් පැත්තෙන් බැලුවම දැන් පියා මැරුවා වුන්. මගේ මව මැරුවොත් මම ආනන්තර පාප කර්මයකට භාජනය වෙනවා. නරෝපා දෙගිඩියාවෙන් හිටි කාලේ මේ සියල්ල
තිලෝපා මුනිවරයාගේ ඉන්ද්‍රජාලවන්නටත් බැරි නෑ කියලා නරෝපට හිතෙනවා. එතකොටම මවත් පියත් පල් හොරුත් අතුරුදහන් වුණා. ඒ සමගම සුපුරුදු කටහඬ ඇහුණා. ආස දෙසින් තමයි දැන් මේ කටහඬ ඇහෙන්නේ. දැන් ඇත්තට මේක බාහිරින් ඇහෙන කටහඬක් නෙමේ. තමා තුලින්ම ඇහෙන කටහඬක්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස ගැන කතා කරන තර කියනවා අස්සතං සුනාති. මීට පෙර නොඇසූ දේවල් තමා තුලින් ඇහෙනවා නම් අන්න භාවනා යෝගියෙකුගේ තියෙන දියුණු අවස්ථාවක් ඒක. ඒ වගේ තමයි නරෝපට තමා තුලින්ම යමක් ඇහෙන්න පටන් ගත්තා. දැන් බැලුවම එකපාරටම කවුරුවත් නැහැ දැන්. ඒ කටහඬින් කියනවා සත්‍ය අවබෝධය කරා පානගන යෝගියා සංකල්ප මත එල්ලී සිටීම කරන්න හොඳ නැහැ. දිට්ඨිංච අනුපගම්ම සීලව බලන්න තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල නැද්ද කියලා. දෘෂ්ටීන් තදින් අල්ල ගන්න එපා. මතු පිට පේන දේවල් විදිහට මල්ල ගන්න එපා. ඒක යථාර්ථය දකින්න. ඇත්ත දකින්න. මම කියන පුද්ගලයා මේ මමමයි කියන සංකල්පය තුල එල්ලී සිටින තාක්කල් යාට මමත්වයෙන් අත්මිදින්න බෑ. මම යනු සිව් මහ භූත එක්කොට පිළිවෙලට තබා සමින් කරන ලද හැඩමල්ලකට ඔබා නිමැවුම් කර තිබේ කයලෝ දහම් සොබා ලෙඩවෙයි දිරයි මිය යයි මේ දහම් සොබා. මේ සොබා දහමේ දායාදයක් මේ ශරීර කුඩුව. ඒකයි කිව්වේ සිව් මහ භූත එක්කල පිළිවෙලට තියලා තියෙනවා සොබා දහම විසින්. ඒ ඔක්කොම හමින් කරන හැඩමල්ලකට ඔබලයි මේ තියෙන්නේ. මේ ශරීරයේ ස්වභාවය ලෙඩ වෙනවා, දිරනවා, මිය යනවා. මේක ලෙඩ වෙන තාක්, දිරන තාක් මට මම තරුණයි ආදී වශයෙන් මම ඉලන්දාරියෙක් කියන හැඟීම මා තුළ ගොඩ නැගෙනවා. මේක මා තුළින් ගොඩනගාගත්ත ඉන්ද්‍රජාලයක් මිසක් මායාවක් මිසක් මුලාවක් මිසක් සත්‍ය වශයෙන් මා තුළ මමයි කියා කෙනෙක් නෑ කියන අවබෝධය මට පහළ වෙනවා නම් පින්වත්නි ඒක ලොකු දෙයක් නේ. දැන් කියන සංකල්ප මත එල්ලී ඉන්න එපා. මේක තමන්ගේ හිතෙන්ම යැහෙන්නේ. නමුත් කතා පුවත ගොඩනගන්නේ බාහිර අහසෙන් ඇහෙන හඩක් හැටියට. මගේ කියන හැඟීම මේ මගේ දෙයක් කියන හැඟීමද සත්‍ය අවබෝධයට බාධා කරයි කියලා තවදුරට විස්තර කරනවා. ඒ නිසා මව, පියා, සහෝදර, සහෝදරයන් කියන සංකල්ප මමත්වයේ වටා ගොඩනැගිච්ච දේවල්. මමත්වයේ දුරු කරන්න පෙර මමත්වයේ වටා ගොඩනැගුණු සංකල්ප දුරු කරන්න ඕනේ. ඉතා හොඳ පාඩමක් නේද? ගැඹුරුම දැක්මක්, ගැඹුරු අවබෝධයක්. මේක හුඟක් විශ්ලේෂණය කරන්න පුළුවන්. නමුත් මේ බණ ගැඹුරු දහම් අවබෝධයක් ඇති ඇත්තොත් අහනවා, ගැඹුරු දහම් අවබෝධයක් නැති ඇත්තොත් අහනවා කතා පුවතක් වශයෙන් ආදරෙන්. දැන් ඔන්න එතනමුත් පිටත් වෙලා මේ මායාකාරී සිදුවීම් වලින් පස්සේ නාරෝපා බෞද්ධ ආරාමයකට ලං වුණා. අපි දැන් මව්පියෝ පිළිබඳව කියාපු ගාථාවට පිවිසෙනවා තව ටික වෙලාවකින්. එහෙමත් ඇති වුණොත් අපිට ඊළඟ දේශනාවට සමහරට අපට පියවර තියන්න වෙයි. එතෙක් ඔන්න අපි තවත් දුරටත් මේ කතා පුවත ඉදිරියට අරගෙන යන්න. බෞද්ධ ආරාමයකටයි දැන් ඊළඟට ලං වුණේ. එහි සිටි භික්ෂුන් වහන්සේලා අතර නරෝපට නාලන්දා විශ්වවිද්‍යාලයේ මුණ ගැහුණේ එක් භික්ෂුවෙකුත් හම්බ වුණා. මා කියවනේ නාරෝපා කියන්නේ නිකන් නූගතෙක් නෙමෙයි, ඊට උගතෙක්. නාලන්දා විශ්වවිද්‍යාලයේ ඊට ඉහළ මහාචාර්යවරයෙක්. දැන් ආපහු හම්බ වෙනවා නාලන්දා විශ්වවිද්‍යාලයේ මුණ ගැහිච්ච ශිෂ්‍යෙක්, භික්ෂුවක්. නාරෝපා කියන මං තිලෝපා මුනිවරයා හොයාගෙන මෙහි ආවේ. නරෝපා තමාපු කාරණාව උන්ට පැහැදිලි කළා. තිලෝපා කියන මුනිවරයා ගැන නම් අපි දන්නේ නැහැ. ඒ නම ඇති හිඟන්නෙක් නම් මේ පැත්තේ ඉන්නවා. දැන් නරෝපා කියන ශාස්ත්‍රවරයා පිළිබඳව හිතේ තියෙන මහා විශාලද දැක්මක් නේ පින්වත්නි. දැන් එහෙම අවස්ථා ඔබට හම්බ වෙනවානේ. මතකයි නේද පුක්කුසාති රජුරු සත්‍ය සොයාගෙන යන ගමනේදී රැ වුණා. රැ වෙලා අම්බලමක නවාතැන් ගන්න වුණා. දැන් අම්බලමට ඇතුළු වෙලා බලනකොට අම්බලමේ ඉන්නවා යාචකෙක්. ඒ කියන්නේ ගමනින් ගමේ යන මිනිස්සෙක්. රාත්‍රී සාකච්ඡාවට යෙදিলা පහන් වෙනකොට තේරුණා මේ බුදුහාමුදුරුවෝ කියලා. ඒ වගේ ලස්සන අදහසක් කියනවා. හිඟන්නෙක් නම් ඉන්නවා තිලෝපා කියන නම තියෙන. ඔහු කල්පනා කරනවා කිසිම සැකයක් නැහැ තිලෝපා මුනිවරයාම තමයි මේ.
එයා හිඟන්නෙකුගේ වේශයෙන් මේ ප්‍රදේශයේ ජීවත් වෙන බව මට හිතෙනවා කියලා අපි යමු තිලෝපා මුනිතුමා බැහැ දකින්න කියලා ආරාධනාවකුත් කරනවා. කාටද? අර හිතවත් භික්ෂුවට. නාලන්ද විශ්වවිද්‍යාලයේ හිටපු හමු වෙච්ච භික්ෂුවට. දැන් නරෝපත් එක්ක භික්ෂු පිරිසට තව එකතු වුණා පිරිස යන්න. ඇත්තටම වැඩි දුරක් යන්න ඉස්සෙල්ලම අර කියාපු හිඟන්න දැක ගන්න හම්බුණා. එයා ගිනිමැලයක් ළඟ ඉඳගෙන මැඩියෙක් ගින්නේ හිලා පුලුස්සමින් ඉන්නේ. දැන් කොහොමද ඉතින් එයාගේ නේද සත්‍ය හොයන්නේ? ඒ වුණාට මෙතුමා කිට්ටු වෙලා අහනවා නරෝප ඔබතුමාද තිලෝපා මුනිවරයා? හිඟන්න ඔළුව හොලවලා අනුමත කළා ඔව් කියලා කිව්වා. මම කැමතියි ඔබතුමා අවබෝධ කරගත් ධර්මයේ ඉගෙනගෙන සත්‍ය අවබෝධය ලබන්න. නරෝපගේ ඉල්ලීම තිලෝපා මුනිවරයා පිළිගත්තා. හොඳයි. මම ඔහෙව මගේ ගෝලෙක් හැටියට බඳව ගන්නවා. හැබැයි මං කියන දේ කරන්න ඔහෙට සිද්ධ වෙනවා. තිලෝපා තමන්ගේ කිලිටි ශරීරයෙන් උකුණන් අහුරක් අරගෙන නරෝපගේ අතේ තිබ්බා. අතේ තියලා කියන දානවා මේ ටික ගින්නට. නරෝපා කියනවා මම බෞද්ධ අතිවරයෙක්. මම කවදාවත් සතුන් මරන්නේ නැහැ. සතුන් මරන්න කිව්වේ කවුද? මෙතන හිටින උකුණන්ගෙන් සංකේතවත් වන්නේ හිතේ ඇතිවන කෙලෙස් හෙවත් කිලිටි සිතුවිලි. බලන්න කොච්චර සංකේතාත්මකද කියලා මේ ධර්ම කොටහසේ. මේකෙන් අදහස් වෙන්නේ උකුණන්ගෙන් මොනවද? සිතේ ඇතිවන කෙලෙස් කිලිටි ඒවා පුච්චන්න කියලා මේ කියන්නේ. එවන් කිලිටි සිතුවිලි ඔහෙට අඳුන ගන්න පුළුවන් වේවි. ඒ සියල්ල දුරු කරන තෙක් සත්‍ය අවබෝධය ලැබෙන්නේ නැහැ. අන්න කෙලෙස් දුරු කිරීමයි නිවන කියන්නේ. එතකොට තිලෝපා මුනිවරයා ඉන්නේ එතනයි. කොහෙද ඉන්නේ? හිඟන්න තුල නෙවෙයි, තමන්ගේ අධ්‍යාත්මය තුල. යම් දවසක කෙලෙස් සිතුවිලි දුරු කරගත්තද අන්න එතන යා බුදු බවට පත් වුණා. පින්නත් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට පිරිනුවම් පෑම් තුනක් තියෙනවා. එකක් කෙලෙස් සිතුවිලි පිරිනුවම් පෑම, අනිත් එක භෞතික ශරීරයෙන් පිරිනුවම් පෑම. ඒ දෙකම දැන් සිද්ධ වෙලා ඉවරයි. අනිත් පිරිනුවම් පෑම ධාතු පරිනිර්වාණය. ඒක මතුමත්te සිද්ධ වෙනවා. එතෙක් බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ඒක මං හැම විටකම අවධාරණය කරනවා. ඒ ප්‍රකාශය කරනවත් එක්කම අර නරෝපාදුරු හිඟන්න අතුරු දහන් වුණා. එතකොට පුද්ගලයා නෙවෙයි වැදගත් වෙන්නේ, බලන්න ඉතිරි වෙන දර්ශනය. දැන් ගුරුවරයා හමු වුණා, නැවත අතුරු දහන් වුණා. නරෝපට ආයෙත් හිතේ හරි කනස්සල්ලක් ඇති වුණා. මම මෙච්චර දුරකතරක් ගෙවාගෙන එක එක්කනා මුණ ගැහිලා හොයපු ශාස්ත්‍රවරයා මුණ ගැහිලත් ආපහු නැති වෙලා ගියානේ. කමක් නැහැ. ආයෙත් දිගින් දිගටම ගමනේ නිරත වුණා. ටිකක් නැවතිලා ගිමන් නිවාගත් එයාට දිස්සුනේ කිසිදාක විශ්වාස කළ නොහැකි දර්ශන පෙළක්. ඔන්න බලන්නකෝ ඊළඟට දැක්කද? දිවක් නැති මිනිහෙක් කතාවක් පවත්වමින් ඉන්නවා. දැන් ගොළුයි කියලා අපි කතා කරන අයට ඒකේ තියෙන කාරණේ දිවේ කැටි බව. දිවක් නැති මිනිහෙක් කතාවක් පවත්වමින් ඉන්නවා. බිහිරෙක් ඒක අහගෙන ඉන්නවා. බලන්න නිකන් හාස්‍යජනක නැද්ද කියලා. පාද රහිත මිනිස්සු කිසිදු ආධාරකයක් නැතිව එහා මෙහා ගමන් කරනවා. ඒ වගේම හිසසුන් මලසිරුරු තන තන නටන්න වුණා. මේ වගේ විකාර රූප ගොඩක් දකින්නවා. මේ සියල්ල මායාවන්. ඔහු කල්පනා කළා මේ සියල්ල මායාවන්. මා කෙසේ හෝ ගුරුවරයා සොයාගත යුතුයි කියන හැඟීම නරෝපාගේ සිතේ තවත් අදින් ඇති වුණා. එතකොටම අර මායාකාරී දර්ශන ඔක්කොම අතුරු දහන් වුණා. අන්න කියනවා ආස දෙසින් ඇහෙන ශබ්දයෙන් ඔහේ ගුරුවරයා හොයන්නේ වැරදි විදිහට. ඔබ ඇටලේ මස් වලින් තැරෙන ගුරුවරයෙක් හොයන්නේ. ඒක නෙවෙයි නිවැරදි ක්‍රමය. අර ඔබට මම මතක් කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකින්නවද එයයි බුදුන් දකින්නේ. යමෙක් ධර්මයේ සොයනවද එයයි බුදුහාමුදුරුවෝ හොයන්නේ. යමෙක් ධර්මයේ දැකගත්තා නම් එයා බුදුන් දැකගත්තා. බුදු සරණ යන අය ධර්මයේ දැකිය යුතුමය. ධර්මයේ දකින අය සංඝගුණ වැඩිය යුතුමය. සංඝගුණ වඩන අය නිවනින් නිවිය යුතුමය. ඒකේ අනිත් පැත්තට ගත්තොත් නිවනින් නිවෙන අය සංඝගුණ වැඩිය යුතුමය. සංඝගුණ වඩන අය ධර්මයේ දැකිය යුතුමය. ධර්මයේ දකින අය බුදුරදුන් දුටු අයමය. කොච්චර ලස්සනද කියලා බලන්න. බැලුවම අපි තාම බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. ශාරීරික බුදුහාමුදුරුවෝ නෙමෙයි, ආධ්‍යාත්මික බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ බණ කියන්නේ ඇයි?
බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. මම බුදුහාමුදුරුවෝ දැක්කා. මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් බුදුහාමුදුරුවෝ දකින්නයි මම බණ කියන්නේ. ඒ කිව්වේ මාව දකින්න එන්නේ කියන එක නෙමෙයි. ගෞතම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවම මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්න කියන එක නෙමෙයි. කොයි බුදුරජාණන් වහන්සේ දකින්න වෙන්නේ ධර්මයේ තුලින්. නිසා ධර්මයේ දැකීමේ වටිනාකමයි පින්වත්නි කියන්නේ. ඔබ නිවනින් තාම නිවුනේ නැත්තම් මම තාම නිවනින් නිවුනේ නැත්තම් මා පැවිදි වෙලා හිටියත් සංඝගුණ වඩාලා නැහැ. ගිහි වෙලා හිටියත් ඔබ සංඝගුණ වඩන්න ඕන. සංඝගුණ කියන්නේ සුපටිපන්නෝ භගවතෝ කියන ගුණ 9යි. ඒක තියෙන්නේ පැවිදි වෙච්ච අයට විතරක් නෙමෙයි ගිහි අයටත් ඒ ගුණ ටික තමයි වඩන්න තියෙන්නේ. ඒ ගුණ ටික යමෙක් වඩනවද සුපටිපන්න මනා පිළිවෙත් සමුදායට පැමිණිලා සමත විදර්ශනා මාර්ගයට වැටලා ඉන්න එක්කනට ධර්මයේ වැටහෙනවා. අත්දැකීම් තුලින් අනිත්‍ය දකින්න එක්කනට ධර්මයේ වැටහෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ සත්‍යමයි කියන විචිකිච්ඡාව දුරු වෙච්ච ප්‍රත්‍යක්ෂයට යනවා. ඒකයි මේ කියා දෙන්නේ ඔබ හොයන්න ඕන ලේමස් වලින් ඇට වලින් හැදිච්ච ගුරුවරයෙක් නෙමෙයි. ඒක නිවැරදි ක්‍රමයෙන් නෙමෙයි. මනස නිසල කරලා ඔබේ නිසල මනස තුළ සත්‍ය සොයන්න. එවිට නියම ගුරුවරයා ඔබට හමු වෙයි. බලන්න මොනතරම් ගැඹුරු දාර්ශනික අර්ථයක්ද මේ කතා ප්‍රවෘත්ති වල තියෙන්නේ කියලා. සත්‍යයේ පුද්ගලයෙක් හෝ ආත්මයක් නැත. එබැවින් කිසිවෙකුට තව කෙනෙකු දැකිය නොහැකිය. සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් කියලා දැකගත්තොත් තමයි කෙනෙකුට කෙනෙක් පෙනෙන්නේ. රූපකාය වශයෙන් මතු පිටින් සම්මුතියේ ඉන්නවා තමයි. නමුත් එයාගේ පරමාර්ථය විශ්ලේෂණය කරලා බැලුවම එතන සත්‍යයේ පුද්ගලයෙක් නැහැ. බුදුරජාණන් වහන්සේටත් එහෙමයි. ඒකයි බුදුහාමුදුරුවෝ වදාළේ වක්කලි හාමුදුරන්ට මා කිව්ව විදිහට. ඉමිනා පූතිකායන දිත්තේන මේ ඕජස් වැగిරෙන ශරීරය දිහා බලන්න එපා. මේ ලෝක සත්‍යය වචනේ විස්තර කරන්න බෑ. ලෝක සත්‍යය කියන එක වචනේ සීමාවෙන් ඉදිරියට යන එකක්. ආයෙත් අහනවා පාද රහිත මිනිස්සු ඇවිදිනවා ඔබ දුටුවා නේද? මනසත් එවැනි එකක්. මනස හරියට පාද රහිත මිනිහෙක් වගේ. එය එහෙම යන්නේ පාද රහිත මිනිහෙක් ඇවිදින්නක් වගේ. හරිනේ පින්නත් නේ. දුර යති එහෙත් තනිවමමයි හැසිරෙන්නේ. කය නැති නමුත් කුහර එකයි ළඟ ඉන්නේ. සංවරකමක් නැති ඔහු හඳුනාගන්නේ. හඳුනාගත් කෙනෙක් මරුහට නොපෙනෙන්නේ. හරි වටිනවනේ. දැන් අපිට නිකමට හිතුණා පාද රහිත මිනිස්සු ඇවිදිනවා දැකින එක නිකන් විකාර රූපයක් විතරයි කියලා බලන්න ඒකේ තියෙන ගැඹුර. මනසත් පාද රහිත මිනිස්සු ඇවිදිනවා වගේ එකක්. හැමතැනම ඇවිදින එකක්. සිතුවිලි මතු වුණත් ඒවා කොහේ ඉඳලා කොහි යනවද කියලා කියන්න බෑ. හරියට නිකන් හිසන මැති මිනිස්සු රඟනවා දුටු ඔබ විසින් මේ අදහස වටහා ගත්තා. මේ මනසත් මනසින් අරමුණු කරන දෙයක් දෙකෙන්ම මිදීම සැබෑ ජයග්‍රහණයයි. ඔන්න අපිට ඊළඟ දවසට තමයි ඊටු ටික දේශනා කරන්න තියෙන්නේ. තිලෝපා නැවත හමු වෙන අවස්ථාව ගැන තමයි අපි ඉදිරියට සාකච්ඡා කළේ. කතා පුත අවසන් කරලා අද අපි මාතෘකා කරපු ගාථාවටත් අවශ්‍ය කරන පිවිසීම සිද්ධ කරන්නට ඊළඟ සතිය යොදා ගන්න කල්පනා කරමු. ඒ බණත් පින්නතුල්ලා නොවර්ධවාම අහන්නට අදිෂ්ඨාන කරගන්නටයි කියලා ආරාධනා කරනවා. අදට අපට ලැබෙන කාලයමින් නිමාවට පත්වන නිසා මා ආරම්භයේ සිහිපත් කළ හැටියට සදහැසිතින් යුක්තව අප්‍රමාණ කැපවීමෙන් අපට දායකත්වයේ දරන දායක පින්නතුල්ලාගේ ආරමුණු වෙතයි අපේ හිත යොමු කරන්නට සූදානම් වෙන්නේ. මා සිහිපත් කළා වේයන්ගොඩ දඩගමේ පදිංචි චන්ද්‍රලතා රාජකරුණා සහ දරුවන් අද දවසේ දානමය පින්කමත් මේ පූජා භූමිය තුල සිද්ධ කරනවා. වාර්ෂිකව සිද්ධ වෙන පින්කමක් හැටියට ආමිස දානයත් ධර්ම දානමය පින්කමටත් සම්බන්ධ වෙන ආදරණීය දරුවන් වූ අයෂා රඹුක්පැල්ල, නානජිත් රඹුක්පැල්ල, ශශික සමරදිවාකර, මදුශානි කුරුප්පෝ මේ ආදරණීය දූ දරුවන් එක් වෙලා අද දවසේ ධර්ම දානමය පින්කමට දායකත්වයේ උසුලන්නේ උස්සාපිටිය ගම්මන්නාගොඩ වසර 35කට පෙර මිය ගිය සෝමරත්න පියාණන් හා වසර 16කට පෙර අභාවයට පත් වුණු සෝමාවතී මෑණියන් ඇතුළු මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන බලාපොරොත්තුවෙන් එවැගේම අපේ චන්ද්‍රලතා රාජකරුණා මෑණියන් ප්‍රධානව බාල සහෝදර සහෝදරියන් වන දමයන්ති, ගාමිණී, සුනිල්, නාලනී, ශ්‍රියානි, ප්‍රියන්ත හා දීපානි කියන පවුල්වල දූ දරුවන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් දේශකයන් වහන්සේ හැටියට අපටත් නිදුක් නිරෝගී චිරජීවනය මෛත්‍රී සහගත හිතින් ශාසන ගෞරවයෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවේ අයුරින් ඉෂ්ට සිද්ධ වෙන්නට සෙත් පතමින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි මොහන්
ඔබේ සේකර පින්වත් මහත්මානෙනි ඔබතුමා අධිෂ්ඨාන කරන්න ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට මේ පින්කම සිදු කරලා පහුගිය වර්ෂයේ 2021 අගෝස්තු මාසයේ 13 වෙනිදා අභාවයට පත්වුණු ආදරණීය නැගණිය මනෝරී කාංචනා ඔබේ සේකර පින්වත් මෙනෙවිය සිහිපත් කරලා ඒ ආදරණීය නැගණියට පින් අනුමෝදන් කරන්නට එවැගේම 2021 වසරේ ඔක්තෝබර් මාසේ පරලෝ සැපත් ආදරණීය පියතුමාණන් වහන්සේ වන ගුණසේන ඔබේසේකර ඔබතුමාගේ ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට මේ පිනේ බලයෙන් මනෝරී කාංචනා ඔබේසේකර මෙනෙවියටත් ගුණසේන ඔබේසේකර මහත්මයාටත් අමා මහ නිවන් සැපතින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මේ පිනේ බලයෙන් මෑණියන්ටත් ආදරණීය බිරිඳ දරු දෙදෙනා එවැගේම ආදරණීය ස්වාමි දිනේගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ ලැබේවා. යමෙක් යම් දහම් ඖෂධයක් ලබා ධර්ම අවබෝධය ලබා ගත්තා නම් පින්නති ඔබටත් ඒ ධර්ම අවබෝධය පිණිසම මේ උතුම් කුසල සම්පත්තිය හේතු වේවා. දුරු රටක වාසය කරන පින්නති ඔබට මගේ භූමියට පා තබන තුරාවට නිරන්තරයෙන් සිව්වරන් දේවතාවෝ රැකවල් සලසා වදාරත්වා. බණ ඇසූ බණ දෙසූ ඔබට අපට අප්‍රමාණ දෙවි දේවතාවුන් වහන්සේලාගේ අප්‍රමාණ ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ආශිර්වාදේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. බුදුන් දකින්නට යන ගමනේදී ඔබට ඇති බාධාවන් බිඳගෙන ශක්තිමත්ව ඒ ගමන යන්නට ශක්තිය එක්කාසු කරමින් අදත් ජීවිතයට වාසනාව කැඳාගෙන විත් ධර්මය තුල පිහිටා ජීවිතය ජයගන්නට ඔබට දිරිය ශක්තිය එක්කාසු කළ ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදිනිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍රභානී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලෝකනා හිමිපාණන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම්. විරාමෙන් අනතුරුව නැවත අපි මුණ ගැසෙන්නේ ඉරිදා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින්. හොඳයි, එසේනම් අපි නැවතත් සියලු දෙනාට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඉරිදා මේ උදෑසන මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන්නේ. අපි මේ අපේ හාමුදුරන් වහන්සේ වැඩමවා දේශනා කරගන්නා ලබන මේ සෑම දේශනාවක් තුළම පිහිටන එක දෙයක් තමයි අපි බුදුන් දකින්නට යන ගමනට ශක්තිය එක්කාසු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ බුදුන් දකින්නට යන ගමනේදී අපි කොයි ආකාරයෙන්ද අපේ වැරදි තිබෙනවා නම් ඒ වැරදි තැන් නිවැරදි කරගන්නට ඕනේ. ඒ වගේම යම් නිවැරදි තැන් තිබෙනවා නම් ඒ තුල තව තවත් කොහොමද ශක්තිය එක්කාසු කරගන්නේ? මේ සෑම දෙයක් පිළිබඳවම පුළුවන් විදිහට අදත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතර බොහෝ පිරිසක් දුරකථන මාර්ගයෙන්ද අපිට කතා කරලා මේ සජීවීව මේ කාල සීමාව තුළ වැඩසටහන සිද්ධ නොවන නිසා යම් යම් ගැටලු ඉදිරිපත් කරන ලද අවස්ථාවල් තිබෙනවා. ඒවත් පුළුවන් විදිහට අපි අපේ හාමුදුරන් වහන්සේට යොමු කරලා ඔබේ සිතට සහනය එක්කාසු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ හාමුදුරනේ නිරන්තරයෙන්ම අපිට ඇහෙන දෙයක් තමයි අපි යම්කිසි පූජාවක් සිද්ධ කළත් මොනියම් මොහෝ දෙයක් සිද්ධ කළත් මම මේ නැත්නම් අපි මේ ජීවමාන බුදුරජාණන් වහන්සේට තමයි මේ පූජාව සිද්ධ කරන්න කියලා ඇහෙනවා අපිට. එහෙම කරන්නේ අපේ හාමුදුරනේ තාමත් අර ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ නොවීම නිසාවෙන්මද? ඇත්තටම ඔව්. වාසනාවන්ත පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ චිත්ත ශක්තිය එහෙමයි. මනෝමය ශරීර වශයෙන් චිත්ත සමුත්ථාන තේජෝ බල ධාතු ශක්තිය කියලා තවදුරටත් ඒකේ ශක්තිය පිහිටලා වැඩ ඉන්නවා එහෙමයි මේ විශ්වයේ.
යම් තැනක යම් ධාතුන් වහන්සේ නමක් වඩා හිඳුවලා ගරු සත්කාර කරනවද පුද පූජා පවත්වනවද ඒ පුද පූජා පවත්වන තැනට භාග්‍යවතුන් වහන්සේගේ සියුම් ශරීරය එහෙමයි. එහෙම නැත්නම් අපි ඒකට කියමු චිත්ත සමුට්ඨාන තේජ බල ධාතු ශක්තිය කියලා. ඒතකොට වඩා හොඳට තේරෙනවා. එහෙමයි හාමුදුරනේ. ඒ චිත්ත සමුට්ඨාන තේජ බල ධාතු ශක්තිය ආකර්ශනීයයි. එහෙමයි. යමෙක් වැඳුම් පිදුම් කරමින් මට බුදු සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් එහෙමයි. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ලැබෙන ශක්තියම ඇත්තටම ලැබෙනවා. එහෙමයි. බණ පොතේ උගන්වන්නේ තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම්පලං. එහෙමයි. මහණෙනි යමෙක් තුම්බෝධිය ළඟට මෙලඹිලා ධාතුන් වහන්සේලාට විතරක් නෙමෙයි. එහෙමයි. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි. නිබ්බුතේ කියන්නේ පිරිනුවම් පාපු බුදුරජාණන් වහන්සේටත් තවම ජීවත්ව වැඩ ඉන්නවා කියන අදහස ඇති කරගෙන යමෙක් යම් වන්දනාවක් බෝධීන් වහන්සේ නමක් ළඟ වේවා ධාතුන් වහන්සේලා නැති පෙටිපිරිම වහන්සේ නමක් ඉදි කරගෙන වේවා සෑයක් සංකේත වශයෙන් ඉදි කරගෙන වේවා වන්දනාමාන කරනවා නම් එතෙන්ද ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශාන්ති ශක්තිය ඒකාන්තයෙන් උත්පාදනය වෙනවා. එහෙමයි. දැන් මා දකින්න දෙයක් මේ කියන්නේ. මට හිතෙන දෙයක් ඒක සමහර විට විද්‍යාත්මකව නොගැලපෙන්නත් ඉඩ තියෙනවා, ගැලපෙන්නත් ඉඩ තියෙනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ සම්බෝධියට පැමිණ වදාරලා සතියක් අනිමිත ලෝචන පූජාව කළා. එහෙමයි. ඒකෙන් කළා කියලා මම විශ්වාස කරන්නේ බෝධීන් වහන්සේට ගෞරව කළා කියන එක විතරක් නෙවෙයි. එහෙමයි. බෝධි පූජාවක් පැවැත්වුවා කියන එක විතරක් නෙවෙයි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ චිත්තාභ්‍යන්තරය තුළ තිබිච්ච නිකලෙස් වීතරාගේ වීතදෝෂී වීතමෝහි ගුණයන් එහෙමයි. ඒකාබද්ධ කරමින් තමන් වහන්සේට ඒ ගුණයන් උපදවා ගන්නට හෙවණක් වෙච්ච එහෙමයි. බෝධීන් වහන්සේට මේ ගුණ ඇතුළත් කළා කියන එකයි. එහෙමයි. බුදුරජාන් වහන්සේ ඒ පිළිබඳව පවත්වන බලවත් වූ ආදරේ විශ්වාසය මොකද්ද කියන එක ආනන්ද බෝධියෙන් පේනවානේ. එහෙමයි. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ බැහැ දකින්න යොදුන් ගණන් ඈත සිට දහස් ගණන් මිනිස්සු එනවා. එහෙමයි. ඉතින් ස්වාමීනි ඔබ වහන්සේ දැක ගන්න නැතුව ඒ අය ගෙනෙන පුද පූජා මල් පහන් සුවඳ දුම් ආදී දේවල් තන තන දාලා යනවා. එහෙමයි. ඔබ වහන්සේටම පූජා කළා වෙන්නේ පූජා කළා වීම සඳහා මොකද්ද තියෙන ක්‍රමවේදය කියලා එහෙමකෝ ආනන්ද මම බුදු බවට පත් වෙච්ච බෝධීන් වහන්සේගේ ශාඛා වහන්සේ නමක් ඉදි කරවන්නට රෝපණය කරවලා දෙන්නට තනින් තන මම අනුමත කරනවා. එහෙමයි. අන්න ඒ නිසායි මේ බෝධීන් වහන්සේට අදත් ආනන්ද බෝධිය කියලා කියන්නේ. එහෙමයි. ජයසිරි මහා බෝධියටම සමානයි ආනන්ද බෝධිය. එහෙමයි. ඒතර ඒකෙන් විහිදගේ ශාඛා ප්‍රශාඛානේ අද වෙහෙර විහාර භූමිය වලත් වැඩ ඉන්නේ. එහෙමයි. යමෙක් යම් ශක්තියක් හදවතේ උපදවාගෙන ශ්‍රද්ධාවේ ශක්තිය ඒ බෝධීන් වහන්සේලාගේ බල පහනක් පූජා කරනවද වෙනත් මොන හරි පැන්කලයක් පිළිගන්නනවද ඒ හැම එකක්ම ජීවමාන බුද්ධ උපස්ථාන. එහෙමයි. ඒකාන්තයෙන් ඒ අයට එකෙන් ශාන්තියක් ලැබෙනවා ලැබිලා තියෙනවා. එහෙමයි. හැබැයි හුඟක් වැදගත් වෙන්නේ විශ්වාසය. එහෙමයි. මේකෙන් මට ජීවමාන බුද්ධෝපස්ථානයක කුසලය අත්පත් වෙනවාමයි කියන විශ්වාසය. එහෙමයි. ඒ විශ්වාසය නැතුව මේක අර ඉතින් සිරිතට බුද්ධ පූජා තියනවා කියලා හිතුවොත් එහෙම කිසිම සැලකිල්ලක් නැතුව ඒකෙන් ජීවමාන බුද්ධ උපස්ථාන කුසලෙ උපදින්නේ නැහැ. එහෙමයි. විශේෂයෙන් තව කාරණාවක් ඒකට එකතු කරමු අපි. ගෙදරක වේවා පන්සලක වේවා බුද්ධ පූජාව තිනකොට අපි බත් ටික වෙනම ව්‍යංජන ටික වෙනම මම කියන්නේ හැම ව්‍යංජනයකටම කුඩා හැන්ද ගන්න තියලා ඒ ටික අංග සම්පූර්ණව බුද්ධ පූජා බන්දේසිය හදන්න ඕනේ. එහෙමයි. අපි එකම පිඟානට බත් මාළු ඔක්කොම බෙදලා බුදුහාමුදුරන්ට තියන්නේ. එහෙමයි. පිණ්ඩපාතේ වඩිනකොට එහෙම හම්බෙච්ච එක හැබෑව. නමුත් අපි වැඩමවල ආරාධනා කරලානේ මේ බුද්ධ පූජාව කරන්නේ. එහෙමයි. අඩු වශයෙන් අපේ බෞද්ධයෝ වස් කාලෙවත් මේක පුරුදු පුහුණු වුණොත් එහෙමයි. ඊළඟට හිමිදිරි පාන්දර වච්ච කුටියක් ඉදි කරගන්න බැයි නේ. වච්ච කුටි කියන්නේ වැසිකිළිය. එහෙමයි. බුදුරජාණන් වහන්සේට අදිෂ්ඨානවත් කරන්න ඕන අඩු වශයෙන් මුවදෝවණය කරන පැන් පිළිගන්නලා පූර්ව කෘත්‍යයට ඕන කරන ටික. එහෙමයි හාමුදුරනේ. අද දැහැටි දනු කපන්න වෙලාවක් නැහැ. එහෙමයි. ඒ නිසා අද නූතන යුගයේ බ්‍රස් දත් බෙහෙත් ආදී දේවල් තියෙනවා. ඒවා තැම්පත් කරලා. එහෙමයි. මුව පිස්නාව හැටියට තුවායක් තැම්පත් කරලා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේට හිතින් ආරාධනා කරලා ගාතක් තියෙනවා ඒවා. එහෙමයි. ඔය දරඳාත් ඒවාව පිළිබඳව කියවෙන පොත්පත්වල තියෙනවා ඒත් ඒවාවල්. එහෙමයි. ඒ විදිහට ජීවමාන බුදුරජාණන් වහන්සේට එදා ආනන්ද මාහිමියන් වහන්සේ යම් උපස්ථානයක් කළාද අදත් එහෙම උපස්ථාන කරන තැන් මම දැකලා තියෙනවා. එහෙමයි. අපූර්ව දේ තමයි
එහෙම උපස්ථාන කරන තැන්වල කරඬුවක් තියලා ආරාධනා කරන එක කරන්න හුඟක් වෙලාවට එහෙමයි. ධාතුන් වහන්සේලා වැඩියෙන් වඩිනවා. එහෙමයි. එතකොට ඒක ජීවමාන බුද්ධ ආකර්ෂණයක් නෙමෙයිද? නැතුව මේ අප්‍රාණික අස්ති කොටසක් තරක සිට තරකට වඩිනව නෙමෙයි. එහෙමයි. එක්කෝ අපට නොපෙනෙන දේවතාවෝ දිසි බුද්ධෝපස්ථාන කළ ශ්‍රද්ධාවන්තයාට තව තවත් පින් උපදවා ගැනීම සඳහාත් ධාතුන් වහන්සේලාගේ ගෞරවය උපරි වශයෙන් රැකෙන්නේ අන්තරකද ඒ ගෞරවය රැකදීම සඳහාත් එතෙන්ට ඒ ධාතුන් වහන්සේලා වැඩමවනවා. එහෙමයි. දැන් හිතලා බලන්න වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න සෙන්කඩගල පුරවරේ පහුගිය සතියේ දිගිරි පොහොය දවසේ පෙරහැර අවසන් කළා. එහෙමයි. දිය කැපීමේ මංගල්‍ය ආදී දේවල් ගැන කල්පනා කළත් පැය ගානක දිවෙන ලස්සන අලංකාර කලාංගයන්ගෙන් යුක්තව ඉර පෙරහැර දිහා බැලුවත් එකම දන්ත ධාතුන් වහන්සේට මොනතරම්නම් ගෞරවාදරයක් දක්වනවාද කියන කාරණාව ඒ තැන්වල බොහෝම අඩුයිනේ උවදුරු සිද්ධ වෙනවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හිටියත්. එහෙමයි. මොකද කවුරුත් ඉන්නේ ලොකු බුද්ධ ගෞරවයකින්. එහෙමයි. කරඬුව තමයි ඉදිරියේ හස්තිය අපිට වැඩමවන තැන හැම දෙනාම නැගිටිනවා. එහෙමයි. පැවිදි ගිහි කවුරුත් නැගිටලා වන්දනා කරනවා. එහෙමයි. අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ශාන්තිය සෙන්කඩගල පුරවරයෙන් මගේ ලක් භූමි තලයේ පුරාවට විහිඳ පැතිර වඩිනවා. එහෙමයි. රුවන්වැලිසෑයේ ගුණ සම්පත්තිය අදත් මගේ රටට නොඑක ආකාර උවදුරු එනවා තමයි. වසංගත එනවා තමයි. නමුත් ඒ සියල්ල නැගෙන විදිහටම ටිකෙන් ටික අඩු වෙලා ගිහින් සතුට සැනසීම උදාපත් වෙන්නේ කාටවත් ලේසියෙන් විපතක් කරන්න බැරි මේ රටට ඇත්තටම ධාතුන් වහන්සේලාගේ ගුණ එහෙවත් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ඇල්ම වැල්ම නිසා කියන කාරණාව අපි ඊටා ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන්න ඕනේ. එහෙමයි. අපේ හැඳුරනේ දැන් සමහර විට අපි දැකලා තිබෙනවා ඔය ජයශ්‍රීමා බෝසමිඳුන් වහන්සේගෙන් වේවා අනද මහා බෝසමිඳුන් වහන්සේගෙන් වේවා පැවතවෙන ප්‍රාදේශීයව අපි දන්නවා එක් එක් ගම්වල බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. ගැමියන්ගේ විශ්වාසයක් තියෙනවා මේ බෝධීන් වහන්සේට ගිහිල්ලා හොඳට පුද සත්කාර ගෞරව සම්මාන සත්කාර දක්වපුවම අපේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වෙනවා කියලා. හොඳ විශ්වාසයක් තියෙනවා. ඔවුන් ඒ අනුව කටයුතු කරනවා. කටයුතු කරලා කියනවා මම නම් අර බෝසමිඳුන් වහන්සේ අභියසට ගිහිල්ලා මගේ තියෙන දුක කිව්වා මෙන්න මේ ප්‍රාර්ථනාව කළා. ඒක මට ඉටු වුණා කියලා ඉවර වෙලා. එතකොට අනිත් පැත්තෙන් තවත් කාරණාවක් තමයි අපේ හාමුදුරනේ අපිට ඇහෙන දේවල් මේවා සාමාන්‍ය ශ්‍රද්ධාවන්ත සදහවත් පිරිසට ඇතිවන ප්‍රශ්න. අපිට ඇහිලා තියෙනවා ධාතුන් වහන්සේලා තැන්පත් කරලාද දන්නේ ඒ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ කියන වචන අපිට ඇහිලා තියෙනවා. එතකොට ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නැති හින්දා අපිට පින අඩුයිද දන්නේ නේද කියනත් අපිට ඇහිලා තියෙනවා. මෙතනම මට කියන්න සතුටුයි අපේ හාමුදුරනේ ඔබ වහන්සේගෙන් මං විමසන්න කියලා හිටියා ප්‍රශ්නයක් හැටියට හිමිදිරි උදෑසන සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ උදෙසා තැන්පත් කරනකොට මොනවද අපි කළ යුතු වතපිළිවෙත කියලා ඔබ වහන්සේකට මේ පහුගිය ප්‍රශ්නයට අදාළව මට පිළිතුරු ලැබුණා. ගොඩක් සතුටුයි අපේ හාමුදුරනේ විමසන්න හිටපු ප්‍රශ්නයක් මට පිළිතුරක් ලැබුණා. මං අහන්නේ ඔන්න ඔය කාරණා දෙක. එක පැත්තකින් විශ්වාසයක් තියෙනවා අපේ බලාපොරොත්තු අපිට ඉටු වෙනවා මේ ස්ථානයේ මහා බලයක් ශක්තියක් තියෙනවා කියලා. අනිත් පැත්තෙන් මිනිස්සු කල්පනා කරනවා නැත්නම් සදහවතුන් කල්පනා කරනවා ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් නොවන නිසා යම්කිසි පිනේ අඩුවක් තියෙන්න පුළුවන්ද අපිට ඒකෙන් සිතක් සැලසෙන්නේ නැති වේද කියලා. ඇයි එහෙම වෙන්නේ? යම් බෝධීන් වහන්සේ නමක් ළඟ ඒකාන්තෙන් සුවිශාල පිරිසක් එක්රැස් වෙලා වන්දනාමාන කරද්දී ශ්‍රද්ධාවේ චෛතසික ධර්මයන් අනන්ත අප්‍රමාණ ලෙස අර බෝධීන් වහන්සේ වෙලා ගන්නවා. එහෙමයි. ඒ බෝධීන් වහන්සේ තුළ මා කියාපු අර භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුදුගුණ ඇතුළත් වෙලා එහෙමයි. ක්‍රමක්‍රමයෙන් අර ශ්‍රද්ධාවන්තයාගේ ගත වෙලා ගන්නවා. එහෙමයි. අර ශ්‍රද්ධාවන්තයාගේ හිත වෙලා ගන්නවා. එහෙමයි. ඒකාන්තයෙන් කිසිදු අඩුවක් නැතුව බුද්ධ ගුණානුභාවය ලැබෙනවා. එහෙමයි. ඒ ගැන ආයිත් කිසිම විමතියක් සැකයක් ඇති කරගන්න ඕන නැහැ. දැන් මේ අපි ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් සුදු බෝධිය කියලා බෝධීන් හතරමක් වැඩ ඉන්නවා. එහෙමයි. ඒක විද්‍යාත්මකව ඒ බෝධිය සුදු වෙන්නට බලපාපු වෙන හේතුත් ඇති. නමුත් මිනිසුන්ගේ විශාල විශ්වාසයක්. එහෙමයි. ඒ වගේම තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කේ ප්‍රාර්ථනා බෝධිය කියලා එකක්. එහෙමයි. විශාල විශ්වාසයක්. එතකොට දැන් බලන්න ඒවා දෙවනුව තියමුකෝ. අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට මහා සංඝරත්නයත් පුරුදු වශයෙන් මාසික වශයෙන් වඩින හමුදුරු වැඩ ඉන්නවා. එහෙමයි හමුදුරු. උන්වහන්සේලා විශ්වාස කරනවා උන්වහන්සේලාගේ ශාසනික කටයුතු කරගෙන යන්න ලැබෙන ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාවන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ළඟදී ඉෂ්ට වෙනවා කියලා. එහෙමයි. කෝටි සංඛ්‍යාත ජනකායක්
දඹදිව බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ ළඟට එකතු වෙනවට වඩා එකතු වෙන තරමට කියලා කිව්වත් කමක් නැහැ. අපේ අනුරාධපුරයේ ජයශ්‍රීරාම බෝධීන් වහන්සේ ළඟට එකතු වෙනවා. එහෙමයි. කවුරුත් ඉතාම ශ්‍රද්ධාවෙන් සකස් කරගෙන ගිය කප්පුරුක් පූජා පවත්වලා චීවර පූජා පලන්දලා එහෙමයි. ඒ කරන පූජා සත්කාර වලින් ඒකාන්තයෙන් ආනිසංස රාශියක් ලැබෙනවමයි. එහෙමයි. හිතරපතර ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනවමයි. එහෙම. ඊළඟ කාරණය ගත්තහම අපි හිතමු අපි හිස් කරඬුවක් අපි ගෙදර තියාගෙන බුදුන් වදිනවා. එහෙමයි. කාලාන්තරයක් බුද්ධෝපස්ථාන කරනකොට ඇතැම් වෙලාවට මා සිහිපත් කළ හැටියට ධාතුන් වහන්සේ නමක් වඩින්නත් පුළුවන්. එහෙමයි. කොහොමත් ධාතු කරඬුවට අපි වන්දනා කරනවා ධාතුන් වහන්සේලා වඩා ඉන්න කුටියට වන්දනා කළත් ධාතුන් වහන්සේලා නැතුව ඉදි කරපු චෛත්‍යයට වන්දනා කළත් ඒකාන්තයෙන් ඒක බුද්ධෝපස්ථානයක්මයි. එහෙමයි. මගේ අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට කරුණු පැහැදිලි කරනකොට මං කිව්වා තුම්බෝධියට වන්දනා කරනවා නම් යමෙක්. එහෙමයි. දැන් ජයසිරිමා බෝධීන් වහන්සේලාක ධාතුන් වහන්සේ නෑනේ. එහෙමයි. ඒ වගේම චෛත්‍යයේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද නැද්ද කියන එක අපට ගැටලුවක් නෑ. එහෙමයි. වැදගත් වෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ආධ්‍යාත්මික සිතුවිල්ලක් තියනවද කියන එකයි. එහෙමයි. අපි අර නාරෝපාගේ සිද්ධි රාශිය තුළම කිව්වේ ආධ්‍යාත්මික පැත්ත ගැනනේ. එහෙමයි හැමදෙරේ. එතකොට යම් කිසි කෙනෙක් ළඟ ආධ්‍යාත්මික සිතුවිල්ලක් තියෙනවා නම් මේ අපි හිතමු ජයසිරිමා බෝධිය නෙවෙයි. එහෙමයි. බෝධීන් වහන්සේලා 28 නමක් ප්‍රසිද්ධයිනේ. එහෙමයි. අටවිසි බෝධිය කියලා. එහෙමයි. ඒ කොයියම්ම බෝධීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අධිෂ්ඨාන කරතත් ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනත් අවසන් වෙලා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා තිබුණා වුණත් ඒ බෝධීන් වහන්සේලාගේමුත් අපට අදත් ආශිර්වාදේ තියෙනවා. එහෙමයි. මේ පූජා භූමියේ හැමදාම උදේට සියලු දෙනා වහන්සේලා මටවිසි බෝධි වන්දනා කරනවා. එහෙමයි. ඒකෙන් මහා ශාන්තියක් අපි හැමෝටම ලැබිලා තියෙනවා. එහෙමයි. ඒ නිසා ඒ ගැන සැක නොසිතුව යුතුයි කියන කාරණාව තමයි අවධාරණය කරන්න තියෙන්නේ. ඒක අත්දැකීමෙන්ම ලබා ගන්න ඕන කරන දෙයක්. එහෙමයි. අත්දැකීමෙන්ම ලබා ගන්න ඕන කරන දෙයක්. අර පුතා එක කිව්වා සමහර කෙනෙක් කියනවා අහවල් බෝධි සත්තයි. එහෙමයි. ඒ කියන්නේ එතන යමක් හිතුවද ඒ හිතේ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන් විශ්ත වෙනවා කියන එකට සත්තයි කියන්නේ. එහෙමයි. ඒ නිසා ඒ සත්‍යවාදී ගුණයෙහි පිහිටලා අපිට යම් කිසි තැනකට වන්දනා කරන්න පුළුවන් නම් සාමාන්‍ය ගහකොළකට වේවා. දැන් මතකයිනේ අර වැලි වලින් චෛත්‍යයක් හදලා වන්දනා කරනවා දැක්කන්නේ බුදුහාමුදුරුවෝ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මදසිනා පහල කරාම ආනන්ද හාමුදුරුවෝ ඇයි කියලා. ඔතන තුම්බුදුවරයන් වහන්සේලාම වැඩ හිටපු තැනක්. එහෙමයි. බලන්නකෝ ඒ වැලි කොට ගහලා කරන වන්දනාව දැන් අද උදේ මාව හමු වෙච්ච අම්මෙක් තාත්තෙක් දෙන්නෙක් කිව්වා ඒගොල්ලන්ගේ ගේ ඉස්සරහින් ලොකු ගල් පර්වතයක් තියෙනවා. එහෙමයි. ඒ ගල් පර්වතයේ ඇතුළත විශාල කුහර වගේක් තියෙනවා. එහෙමයි. ඒවා කුටි. එහෙමයි. එකල රහතන් වහන්සේලා වැඩ හිටපු තැන්. එහෙමයි. ඇත්තයි. ඒ කුලපවුලේ දරුවෝ දෙන්නෙක් පැවිදි වෙලා ඉන්නවා. එහෙමයි. ඒ භූමියට එකතු වෙන්නෙත් එහෙමයිනේ. එහෙමයි හැමදෙරේ. එතකොට ඒ අම්මාට ඒ දේවතාවෝ ඇවිල්ලා පණිවිඩ කියාපු ඒවා ගැන කතා කළා. එහෙමයි. ඇත්තයි. ඉතින් ඒ වගේ මහා හාස්කම් තියෙනවා මේ භූමියේ බුදුරජාණන් වහන්සේලා වැඩ නොහිටපු තැනක් නැහැ පින්වත්නි. එහෙමයි. හැමතැනම බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. යම් භූමිය සුද්ධ පවිත්‍ර කරලා මෙතන භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටි තැනක් කියන විශ්වාසය ඇති කරගෙන යමෙක් මල් පහන් පූජා කරනවානේ චෛත්‍යයක්වත් බෝධියක්වත් මොකුත් නැතුව. එහෙමයි. නිකන් හිස් බිමේ එතන පවා බුදු ගුණානුභාව බලය මතුවෙන්න පටන් ගන්නවා කාලයක් කරනකොට. එහෙමයි. බෝධීන් වහන්සේ නමක් ළඟට දවස් 21ක් යනවායි කියලා පොරොන්දු වෙනවා නේද කෙනෙක්. බෝධීන් වහන්සේට හුරු වෙන්න පටන් ගන්නවා එයාගේ චිත්ත ශක්තිය. එහෙමයි. ඒ පැත්තට බෝපත්‍ර හැලිලා සලනයටපත් වෙනවායි කියනවානේ. එහෙමයි. ඒක මේ අත්දැකීම් වශයෙන් අපේ ප්‍රාථමික අධ්‍යයනය විශ්වාසවල ඇති විද්‍යාත්මකගේ කියලා පොතක් දීලා තියෙනවා. එහෙමයි. මගේ අනන්ත වාර ගණන් කියලා තියෙන AMR බෝපගෙදර කියලා මහත්මයෙක් ලියලා තියෙන්නේ. එහෙමයි. ඒකේ තියෙනවා ওই කාරණාවල් විද්‍යාත්මක ඔප්පු වෙන හැටි. එහෙමයි. වෘක්ෂලතා සහ මිනිසු අතර සහ සම්බන්ධය ගියරිදත් මගේ එක ගැන කිව්වා. එහෙමයි. ගොවිතැන්පත් කරපු අය උදේට කුඹුරක් ගාන ගිහින් ලියද්දක් ගාන කියලා ගහකොළ අත ගන්නවා. එහෙමයි. එතකොට ඒ ගහකොළ වලින් ඉහළ ඵල ලැබෙනවා. එහෙමයි. ඒ වාගේ යම්කිසි කෙනෙක් බුද්ධ ගෞරවයේ හිතේ දරාගෙන යම්කිසි වෘක්ෂලතාවක් වේවා යම්කිසි වස්තුවකට වේවා වන්දනාමාන කරනවා නේද? දැන් අපි හිතමුකෝ ගල් පිළිමයක්. එහෙමයි. ගෙදරක තැන්පත් කරගෙන වන්දනාමාන කරනවා. එහෙමයි. එහි ධාතුන් වහන්සේලා නැහැ. නමුත් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණවල ආනුභාව සම්පත්තිය අර චිත්ත ශක්තියේ ආනුභාවයේ වැඩි වාර ගණනක් අර ප්‍රතිභා වහන්සේලා කරනකොට ඒකෙන් මහත් ශක්තියක් උපදිනවා. එහෙමයි.
ඔය අනුව අපේ හාමුදුරනේ දැන් අපි කෙනෙකුට ගෞරව සත්කාර පුද පූජා පවත්වනකොට නැත්නම් වන්දනාමාන කරනකොට වැඩිහිටියෙකුට පවා ඒ ගුණය සිහිපත් කරගෙන වන්දනාමාන කරන එක තමයි වඩාත්ම සුදුසු. ඇත්තමයි. ඒකට කියන්නේ අවෙච්ච ප්‍රසාදය කියලා. එහෙමයි. අර මා කිව්වනේ සම්මාදිට්ඨි සූත්‍රයේ කියනවා ධර්මයේ ගුණ දැන පැහැදුණා කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙමයි. ඒ ධර්මය තමන්ගේ ජීවිතෙන් අත්දැක ගත්තොත් මේ ධර්මයේ සත්‍යමයි කියලා තේරුම් ගත්තොත් දැන් ඔය අතරට අපි අතුරු කාරණාවක් එකතු කරමු. ජීවමාන බුදුරජාණන් වහන්සේ මාංශ ශරීරයෙන් දකින්න එක නෙවෙයි ආධ්‍යාත්මික ශරීරයෙන් දකින්න එකයි නියම බුදුන් දැක්ම කියන්නේ. එහෙමයි. දැන් අරහං කියන ගුණය ගත්තොත් ලෝභ දෝෂ මෝහ මාන දිට්ඨිය ආදී කෙලෙස් 12කින් අත්මිදීම අරහං ගුණයයි. එහෙමයි. එතකොට බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාව හැටියට අපි හැමෝම ලෝභය දුරු කරගත්තා නම් යන්තරක එයා එතන බුදුන් දැකපු කෙනෙක්. එහෙමයි. අරහං ගුණය දැක්කා කියන එකනේ අදහස. එහෙමයි. ද්වේෂය මුළුවනින් දුරු කරගන්න පුළුවන් වෙච්ච දවසක් නැත්නම් එයා බුදුන් දැකපු කෙනෙක්. එහෙමයි. කාතුලින්ද තමා තුලින්. එහෙමයි. මොන බුදුන්ද ආධ්‍යාත්මික බුදුන්. එහෙමයි. ආන් ඒ විදිහට ධර්මයේ තමා තුලින් දකිනවා නම් දුක දුක වශයෙන් දකිනවා නම් එහෙමයි. සැපේ කියලා එකක් තියෙනවද කියලා එහෙම බුදුහරු කියන මොකද නැත්තේ? එහෙමයි. නැත්තම් මිනිස්සු ඇලෙනවද? සැපයක් කියා කිසිවක් ලොව තිබේවිද? නැත්නම් ආනන්ද මිනිසුන් සොයාවිද? එහෙමයි. දුකක් කියා දේකුත් ලොව තිබේවිද? නැත්නම් ආනන්ද මිනිසුන් හඬාවිද? කොහෙද මේ දුක තියෙන්නේ? සැපේ තුලයි. එහෙමයි. එතකොට යමෙක් සැපේ වශයෙන් දකීද සැපේ යම් දවසක අනිත්‍ය භාවයට පත් වෙලා ඒක දුක බවට පත් වෙනවද? එයා දුක්ඛ සත්‍ය නම් වූ ධර්මයේ දැක්ක කෙනෙක්. එහෙමයි. පොතෙන් ධර්මයේ දැක්ක කෙනෙක් නෙමෙයි. ජීවිතෙන් ධර්මයේ දැක්ක කෙනෙක්. එහෙමයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණවල සත්‍යානුභවය තමන්ගේ ජීවිතයේ යම්කිසි ප්‍රාර්ථනාවක් තියාගෙන බෝධින් වහන්සේ නමක් ළඟ පැන් භාජනයක් පූජා කරතත් එහෙමයි. මල් මිටක් පූජා කරතත් එහෙමයි. කොච්චර ආනිසංසයක් ලැබෙනවද? මම ඊළඟ සතියේදී අපි කතා කරමු ලකුණ්ඩක බද්දී හාමුදුරුවෝ ගැන. එහෙමයි. ඒතර අපිට පේනවා මිහිරි අඹපලයක් විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ ආනිසංස නිසා එහි විපාක වාර වශයෙන් ඊතා මිහිරි හඬින් දහම් දෙසන්නට පුළුවන් ශක්තියක් ලැබිච්ච හාමුදුරුවෝ තමයි ලකුණ්ඩක බද්දී හාමුදුරුවෝ. එහෙමයි. මේ කෝලෙක් වෙලා ඉපදිච්ච ආත්ම භාවය පුදුම හිතෙන්නේ නැද්ද? එහෙමයි. ඒ නිසා බුදුගුණ දැනගෙන පූජා කළා නෙවෙයි. එහෙමයි. කෝල බුදුගුණ දැනගෙන පූජා කළා නෙවෙයි. එයාට මේ මිහිරි අබපලය අරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ සාන්ත ස්වරූපයෙන් වඩිනවාද කියලා හිතේ ප්‍රසාදයක් ඇති වුණා. එහෙමයි. ඒ ප්‍රසාදයෙන් අරක පූජා කළේ. එහෙව් සතෙකුට ඒ වගේ ආනිසංසයක් ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද නැද්ද? ගුණයක් බලයක් තියනවද නැද්ද කියන එක අපිට වැදගත්ද? අතට ගත්ත යමක් මේක බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා අපි පූජා වෙනවා නේද? එහෙමයි. ගහක පළතුරු ගෙඩියක් ගැන හිතන්න. ගහක ඇති වෙන ඉස්සලව පළතුරු ගෙඩිය සමහරට පිළිමයකුත් නෑ ගෙදර. පන්සල් අරයි යන්න විදියකුත් නෑ. ඔත්පොළ අම්මා තාත්තා. එහෙමයි. ඒ ගෙඩිය අරගෙන පැත්තකින් තියලා මේ අග්‍ර වශයෙන් බුදුරජාණන් වහන්සේට රසවන්තම් පලාපලං රසවත් පළතුරක් වේවා කියලා පූජා කරනවා නේද? ඒක ජීවමාන බුද්ධ පූජාව බවට පත් වෙනවා. ඊට පස්සේ සතෙක් කණේ කොහොම වේවා. ඒ බුදුගුණවල ආකර්ෂණ ලැබිච්ච පළතුර තමන්ම භුක්ති විඳින එක වේවා. කිසිය ගැටලුවක් නැහැ. එහෙමයි. මේක පුරුදු වෙන්න ඕනේ. එහෙමයි. අපූර්ව පැහැදිලි කිරීමක් අපේ හාමුදුරනේ. මං හිතන්නේ මේ පැහැදිලි කිරීමත් එක්ක හාමුදුරනේ බොහෝ සදහවත් පිරිසකගේ ජීවිතවලට වටිනාකමක් එක්කාසු කළා. තමුන් කරන කාර්ය කොහොමද හරියාකාරයෙන් කරන්නේ, අවබෝධයෙන් කරන්නේ කොහොමද සහ යමක් කරගන්න බැරි උදවියට පවා සමහර විට ඇඳේ වැතිරිලා ඉන්න රෝද පුටුවේ ඉන්න මගේ ආදරණීය අම්මලා තාත්තලා වැඩිහිටි පිරිස වෙන්න පුළුවන්, පුංචි දුවෙක් පුතෙක් වෙන්න පුළුවන්. පිනක් කරගන්නේ කොහොමද? ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා පුද සත්කාර කරන්නේ කොහොමද කියන කරුණ අපූර්වට දැනගන්නට යෙදුණා. ඊ타ත්ම අපූර්ව පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවෝ. ඔව් දැන් අපි හිතමුකෝ රෝගී වෙලා එක තැනක ඉන්න කෙනෙකුට බත් පිඟාන ලැබෙනවා. කෑම පිඟාන. දරුවෙකුගෙන් අහන බුද්ධ පූජා තිබ්බද පුතේ? තිබ්බා. අනේ පුතේ මෙන්න මේ ටිකත් බුද්ධ පූජා පාත්‍රේ තියන්න කියලා අරකෙන් බත් පිඬක් අරගෙන කියනවා බුද්ධ පාත්‍රේ ගිහින් තියන්න කියලා. පාපයක් නැහැ. එහෙමයි. අග්‍ර බුද්ධ පූජාවක්. එහෙමයි. ඒ නිසා පන්සල් මෙයන්න ඕන නැහැ. ලෙඩ ඇඳේ ඉඳගෙනත් අපිට බුද්ධ පූජාවල් ටික කරන්න පුළුවන්. ඒක පැත්තකින් තියන්න. එහෙමත් බෑ කියන්න. දවසකට වතාවක් බුද්ධං සරණං ගච්ඡාමි. මේ ප්‍රතිපත්ති පූජාව බුද්ධ පූජාවක් වේවා. එහෙමයි. ඒකත් බුද්ධ පූජාවක්. එහෙමයි. ඒක අරිටත් වඩා වටිනා බුද්ධ පූජාවක්. හොඳයි. එහෙමයි. හාමුදුරනේ ඔය අතරම අපි දැකලා තියෙනවා මේ පැහැදිලි කිරීමත් එක්ක ඉස්සරහටම යන්න කියලා හිතුවා. අපි දකිනවා සමහර උදවිය වාහනේ වේවා වෙනත් පෞද්ගලික රථයකින් වේවා ගමන් කරනකොට බෝධීන් වහන්සේ නමක්, චෛත්‍යරාජානන් වහන්සේ නමක්
වෙහෙරක් විහාරස්ථානයක් දැක්කම ඉන්න තැනින් පොඩ්ඩක් නැගිටලා ආචාර කරනවා. ඒක හිතේ තියෙන ශ්‍රද්ධාව වෙන්නට පුළුවන්. හැබැයි කිසිම දෙයක් හිතේ නැති අවස්ථාවකදී අපි අපේ හිතට දුකක් එනවා සමහර විට ඔබ වහන්සේ මේක පැහැදිලි කරපු ආකාරයට ලස්සනට සකස් කරලා පිළිවෙලට පූජා කරනකොට අපේ හිතට දුකක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට අනේ මට මේ විදිහට පූජා කරන්න නෑනේ දැන් මගේ ළඟ මොනවත් නෑනේ කියලා. ඒ වගේ කෙනෙක් කොහොමද අර පූජාවට එක්කාසු වෙන්නේ? ඒ පූජාව මගේ පූජාව ලෙසම මට ආනිසංසගෙන දේවා. ඒ ඇත්තන්ගේ පූජාවේ ආනිසංසය මට දත්පත් වේවා කියලා තමන් අත්පත් කරගන්න ඕනේ. එහෙමයි. තමන්ට නැතිකම හින්දානේ. එහෙමයි. බැරිකම හින්දානේ. එහෙමයි. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමුකෝ රුවන්වැලි සෑයට කප්රුක් පලඳනවා. එහෙමයි. ඉතින් අය කප්රුක මහන්න උදව් වෙනවා. එහෙමයි. හොඳයි ඒත් බෑ. කප්රුකක් අරගෙන වැඩමෝල පිරිසක් එක්ක පූජා කරනවා කියන එක ලොකු වියදමක්. එහෙමයි. නමුත් අහිංසක අම්මා කෙනෙක් ඉන්නවා කියලා අපි හිතමුකෝ මල් මිටක් විකුණලා ජීවත් වෙන. එහෙමයි. ඒ අම්මලගෙමුත් දැන් මේ වස්ත්‍රය යනවා. එහෙමයි. අම්මත් නැගිටතරකට අත ගහනවා. එහෙමයි. අත ගහලා හිතනවා අනේ මට පූජා කරගන්න බැරි වුණාට මේ ඇත්තන්ගේ පූජාවේ පින මටත් අයිති වේවා. එහෙමයි. පින් අනුමෝදනාවත් පින්වත්නි පින් දීම වගේම වටිනා දෙයක්. එහෙමයි. ඒ නිසා අතින්ම යමක් කරන්න ඕන නැහැ. එහෙමයි. දැන් අර තරා සක්විති රජ කෙනෙක් මනෝමය දානයක් දුන්නා කියනවා. එහෙමයි. දාන ටික දී ගන්න ප්‍රතිග්‍රාහකයෙක් නැහැ. හිටියත් වෙලාවක් නැහැ. එහෙමයි. එතුමා හිතින් හාමුදුරු වැඩමෝලා දෙපා දෝවණය කරලා ආසන මත්තකේ වඩා හිඳුවලා දාන පිළිගන්නනවා අන්තිමට තනියම hina වෙනවා. එහෙමයි. වටේ ඉන්න අය හිතනවා රජුරුව උමතු වෙලාද කියලා සක්විති රජුරුව. නෑ උමතු වෙලා නෙවෙයි. දානයක් දුන්නේ එක ගැන හිතලා සන්තෝෂ වෙනවා. එහෙමයි. අතේ කිසිවක් තිබිලා දුන්නා නෙවෙයි. හිතේ සන්තෝෂය. එහෙමයි. ඒ අතින් බලනකොට අපේ හාමුදුරනේ අපි හිටගෙන ගමන් කරන අවස්ථාවන් වලදී පුටුවකට වෙලා ඉඳගෙන ඉන්න විට නිදියහනේ නිදා ගන්නට යන මොහොතේ කොයි තරම් පිනක් අපිට රැස් කරගන්න පුළුවන්ද? ඇත්තෙන්ම ඔව්. හොඳයි. අපේ හාමුදුරනේ ඊළඟ ප්‍රශ්නය මේ තීරණ ගැනීම සම්බන්ධයෙන් අපි ගොඩක් වෙලාවට දකින දේ අනුව අපි කියනවා යා ලස්සනයි. යා හොඳට ඇඳ පැළඳලා ගමන් බිමන් යනවා. එයා යනකොට ළඟ පුදුමාකාර සුවඳක් තියෙන. එයා හොඳ වාහනයක් පාවිච්චි කරනවා කියලා අපි කෙනෙක් දිහා බලලා තීරණය කරනවා. ඇත්තටම මේ තීරණය කිරීම නිවැරදි දෙයක්ද? නැත්නම් අපි තීරණ ගන්නේ කොහොමද? මතු පිටින් බැලුවම ලස්සනයකට ලස්සනයි කියන්න එපායි. එහෙමයි. සමහර කෙනෙක් හරි පිළිවෙලට ලස්සනට අඳිනවා. එහෙමයි. මං ඒ අය දැකලා කතා කරලා කියනවා ඔයා හරි ලස්සනට අඳිනවා ඈ. එහෙමයි. ඔයා පරණ තාලේට ඔසරිය ඇඳම හරි ලස්සනයි. එහෙමයි. හරියට නෙරිය තියලා තියෙනවා ගානට. එහෙමයි. මට අයිතිව නෙවෙයි. කෙනෙක් බනින්නත් පුළුවන් හාමුදුරන්ට මොකටද ඒවා කියලා. නමුත් ඒ ලස්සන වගේ දකින්න එපාය. එහෙමයි. ඒක සම්මුති ලෝකයේ අවශ්‍ය දෙයක්. එහෙමයි. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. සුවඳ එක්කෙනාට අර නිකන් නාස්පුඩු කඩලා යන සුවඳ නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් තමන්ගේ ශරීරයේ දුකදක් වළක්වා ගැනීම සඳහානේ සමහරවිට සුවඳක් ගන්නනේ. එහෙමයි. එතකොට ඒක දැකලා අපි සතුටු වෙන්න ඕනේ. එහෙමයි. අපිට ඒක දැකලා ලස්සන දැකලා සතුටු වෙන්න බැයි නම් කෙනෙකුගේ රූපකාය දිහා අදින පළදිනක දිහා බලලා ඊර්ෂ්‍යාව මිස වෙන මොකද්ද? ඒක පැත්තක්. අපි මේ සම්මුති ලෝකෙනේ ජීවත් වෙන්නේ. එහෙමයි හාමුදුරනේ. පරමාර්ථ වශයෙන් බලනකොට මේ ලස්සන හැමදේම අවලස්සන වෙනවනේ. දකිද හැමදේ නොදක යානම් පතන පැතුමන් ඉටු නොවේ නම් වඩා හොඳ නොවැ එහෙම දේවල් නොදක නොලැබී තියෙනවා නම් කියලානේ කිව්වේ. එහෙමයි. මේක තමයි ඇත්ත. අර බාහිර ආටෝප සියල්ල මේ ගතකට මායාවක්, මුලාවක්, ඇස් බැඳුමක්. ඇත්ත ඒක නෙවෙයි. එහෙමයි. විදර්ශනා යෝගියා තමයි ඒක දකින්නේ. එහෙමයි. ඉතින් සමාජයේ ජීවත් වෙන බහුතරයක් පැවිදි ගිහි අය විදර්ශනා යෝගී නෙවෙයිනේ. එහෙමයි හාමුදුරනේ. ඒ නිසා විදර්ශනා යෝගීන්ට උනත් මේ දෙක දෙපැත්තට කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ලස්සන දේ ලස්සනයි. එහෙමයි. මේ ලස්සන ඇති උනේ භෞතික හේතු රාශියක් නිසා. එහෙමයි. භෞතික හේතු අනිත්‍යයි. එහෙනම් ඒ සුවඳ ගල්වගෙන ආවත් උදේ ගල්වගෙන එන සුවඳ හැන්දෑවේ වැඩ ඇරලා එනකොට තියෙනවද? නැහැ. මොකද උනේ? භෞතික දෙයක් නිසා ඒක අනිත්‍ය භාවයටපත් වෙලා දහදියත් එක්ක මිශ්‍ර වෙලා අන දුගඳ හමනවා. දැන් භාග්‍යතුන් වහන්සේ අපේ පැවිද්දන්ට අපිට නිතර දේශනා කරනවා ඉමම් පූතිකායම් පත්වා අතිවිය jigucchaniyaani ජායන්ති. එහෙමයි. පිළිකුල් සාගත භාවයටපත් වෙනවා මේ සුවඳ හමන ආහාරය සුවඳ හමනවා තමයි. නමුත් ඒක ආහාරයට ගත්තට පස්සේ පිළිකුල් සාගතයි. එහෙමයි. දුගඳයි කියන කාරණාව කියනවා. එහෙමයි. හොඳයි. අපේ හාමුදුරනේ අපි ඊළඟට නැත්නම් මේ ධර්ම දේශනාව ආශ්‍රයෙන් ඔබ වහන්සේගෙන් විමසන්න කියලා හිතුව දෙයක් තමයි ඔබ වහන්සේ නිරන්තරයෙන්ම කියනවා නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියලා තමා තුලින් තමාව දකින්න.
නැත්තම් තමා තුලින් ඇහෙනවා කියන කතාව ධර්මදේශනාව තුල මට ඇහුණු වචනයක්. ඒ කියන්නේ අපි තමා තුලින් තමාව ඇහෙනවා කියලා කියන්නේ යථාබෝධයට පැමිණලා තියෙනවා කියන කාරණාවද? කරුණු දෙකක් තියෙනවා. දැන් අපි නිශ්ශබ්දව ඉන්න වෙලාවට අපේ හිත කතා කරනවා. එහෙමයි. අපි වැඩිපුර කතා කරන්නේ අපේ හිතෙන්. එහෙමයි. ඒකට අපේ හිතින් කතා කරන එක දැන් අපි හිතමු හෙට මට කරන්න තියෙන වැඩ ටික ගැන හිතනවා. එහෙමයි. හිතනවා කියලා කියන කතා කරනවා. එහෙමයි. හෙට මම නීතිඥ මහත්තයා හම්බෙන්න ඕන. එහෙමයි. නීතිඥ මහත්තයාට මම මෙහෙම කියන්න ඕන. තමන් මේ තනියෙන් දැන් හිතින් කතා කරනවා. එහෙමයි. එතකොට නීතිඥ මහත්තයා මගෙන් මෙහෙම අහයි. එතකොට එහෙම ඇහුවොත් මම මෙහෙම උත්තර දෙනවා. එහෙමයි. එතකොට ඒකත් එක්තරා විදිහක අධ්‍යාත්මික ඇසවීමක්. එහෙමයි. අර අපි ඒකට කියනවා ඩිරෙක්ට් ස්පීච් and ඉන්ඩිරෙක්ට් ස්පීච්. ඍජු කතනය සහ වක්‍ර කතනය. එහෙමයි. හිත ඇතුලේ තියෙන වක්‍ර කතනයක්. දැන් අපිට යම්කිසි දහම් පදයක් අරගෙන මා නිතරම කියා දෙන එකක් තමයි මේ ඉන්න පිරිසට ඒකේ අර්ථය තමන් හිතින් මෙනෙහි කරන්න. එහෙමයි. එතකොට විවිධ වූ අර්ථ තමන්ගේ හිතින් කතා කරලා තමන්ට කියන්න පුළුවන්. එහෙමයි. දැන් සමහර විටක ඒක එක පැත්තක්. ඒක හිතේ දියුණු අවස්ථාවක් ඇත්තටම. එහෙමයි හඳුරන්නේ. හිතේ දියුණු අවස්ථාව. දැන් පුබ්බේ නිවාසානුසඥානය කියන්නේ කටින් කතා කරන එකක් නෙවෙයිනේ. එහෙමයි. හිතින් දකින්න එකක්. එහෙමයි. චුතූපපාත ඥානය කටින් කතා කරලා කියන එකක් නෙමෙයි. හිතින් දකින්න එක. එහෙමයි. ආසවක්ඛය ඥානය ආශ්‍රවයෙන් දුරු කිරීමේ ස්වභාවය ඒවා කොහොම හිතින් කතා කරන ඒවා. එහෙනම් ඒවා හිතේ යම් යම් දියුණු අවස්ථා. එහෙමයි. දැන් අපි රාත්‍රී කාලයේට කොච්චර දේවල් හීනෙන් කතා කරනවද? ඒ ඔක්කොම ආධ්‍යාත්මික කතනේනේ. එහෙමයි. සමහර රට හිත යම්කිසි ආකාරයකට භාවනාවකට පිහිටුවාගෙන නිදා ගන්නව නේද? එයාට නිින්දෙදී අපූර්ව දේවල් සාකච්ඡා වෙනවා. එහෙමයි. සමහරට එයා බාහිර ලෝකේ පොතක් කියවපුවා නෙවෙයි. එහෙමයි. ගැඹුරු දහම් කාරණා පිළිබඳ අවබෝධයක් පහළ වෙනවා. එහෙමයි. ඒකත් ආධ්‍යාත්මික කතනයක්. එහෙමයි. එතකොට අපේ හඳුරන්නේ අපි ඔය සත්‍ය සොයාගෙන යනවා කියන ගමන තුල ගැබ්බෙලා තියෙන ඔය කාරණාවමද? ඇත්තටම ඔව්. සත්‍ය කාටවත් කියලා දීලා අවබෝධ කරගන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙමයි. තමාගේ හිතින් තමාටම මේකේ සත්‍ය මේකයි කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇතිවෙන අවබෝධයයි අර අපි කිව්වේ මනස මේ දුන්නට සමාන කරන්න. එහෙමයි. අවබෝධා ඥානේ ඊතලයට සමාන කරන්න. එහෙමයි. ගෝනට තමන්ගේ දුවන හිත හෙවත් කෙලෙස් ගැන බලන්න. එහෙමයි. එතකොට අන්න ඒ වගේ තමන්ගේ හිතින්ම තමන් ඇතිවෙන කෙලෙස් ධර්ම වශයෙන් අඳුර ගන්නවා. එහෙමයි. කෙලෙසයක් ඇති වුණාම කෙලෙසයක් ඇති වුණා කියලා දැනගන්නවා. එහෙමයි. සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. එහෙමයි. විරාගං වා චිත්තං විරාගං චිත්තං පජානාති. රාගසිතක් ඇති වුණාම මේක කෙලෙසයක්. අන්න මට රාගසිතක් අහවලා ගැන ඇති වුණා කියලා හිතනවා. එහෙමයි. ඊට පස්සේ ඒ රාගසිත දිගට පැවතුනොත් මට ඇති වෙන ආදීනව මෙනෙහි කරනවා. එහෙමයි. මං ඒ රාගේ නැවත නැවත පතන කෙනෙක් වෙනවා. එහෙමයි. පතන්න ඒක ලබන්න ලං වෙනවා. එහෙමයි. ඒ වෙනින් අපකප වෙනවා. ඒ වෙනින් අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ හින්දා මම මේ සිතුවිල්ල මෙතනින් නවත්තා ගන්නවා කියලා අර සරාග හිත විරාග හිතට පරිවර්තනය කරගන්නවා. එහෙමයි. හොඳයි. අපේ හාමුදුරනේ අපි ධර්මදේශනාව තුළ නිරන්තරයෙන්ම ඇහෙන වචනයක් මේක බොහෝ දිනෙට හුරු පුරුදු වචනයක් මේ නම් අර ඔබ වහන්සේත් පැහැදිලි කර දෙන්නට යෙදුණු ආකාරයට මේ මගේ සංසාරේ පින වෙන්නේ ඇති. යම්කිසි අවඩක් සිද්ධ වෙනකොට අයහපතක් සිද්ධ වෙනකොට මේ මගේ සංසාරේ පව වෙන්නේ ඇති. මේ තමයි සංසාරේ හැටි. කෙනෙක් දුක් විඳිනවා දකින්නකොට කියන කාරණාවක්. සැප විඳිනවා කියනකොට සංසාරේ හොඳට පින් කරලා තියෙනවා. ඒක තමයි මේ වගේ සැප හම්බෙලා තියෙන. බලන්නකෝ එයා ඉන්න ගේ, පදින වාහනේ, කොච්චර ලස්සන ජීවිතයක් ගත කරනවද කියලා අපිට ඇහෙනවා. ඇත්තටම එහෙම බලපුවම සංසාරය කියන්නේ සැරිසරනවා කියන එකද? කොහොමද? ඔව්. සංසාරය කියලා කියන්නේ කන්දානම් පටිපාටි ධාතු ආයතන අනිත්‍යාදී වශයෙන් පුද්ගලයාගේ පැවැත්ම කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයාගේ නොසිඳී පැවැත්ම සංසාරයයි. එහෙමයි. එතකොට සංසාරතීති සංසාරං. එහෙමයි. යමෙක් භවයෙන් භවයේ ගමන් කරනවාද මාරුවෙමින් මාරුවෙමින් යන ගමන ඒකට සංසාරය කියනවා. එහෙමයි. ඒකට තමයි සංසාරය කියලා කියන්නේ. හොඳයි. හැබැයි පිළිකුල් සහගත ස්වභාවය තියෙනවානේ. එහෙමයි. දුක්ඛ සහගත ස්වභාවයටත් කියනවා සංසාරය කියලා. අපි වැඩිපුර සංසාරය කියන එක කියන්න පුරුදු වෙලා තියෙන්නේ යම් කිසි දුක් සහගත තත්ත්වයක් තියෙනවා නම් අන්න ඒකට තමයි අපි සංසාරය කියන්නේ. එහෙමයි. හොඳයි. හොඳයි අපේ හාමුදුරනේ අපි ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන්ට හසුවන දේවල් මනවින් ග්‍රහණය කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. මේ තුල අපි නිරන්තරයෙන්ම දේශනා කරන්නේ, කතා කරන්නේ, ඇහෙන්නේ අපිට ඇස. අපි ඇසින් රූප දකිනවා.
හැබැයි රූප දකින්නවාට වඩා එහා ගිය දැකීමක් මේ ඇස තුල තියෙනව නේද? තියෙනවා. ඇත්තටම දැන් ඇස කියලා කියන එක ඊටාම පුළුල් ලෙස ධර්මයේ විග්‍රහ කරන එකක්. එහෙමයි. පුතා කතා කළේ බාහිර රූප වශයෙන් රූප දැකීම ඇසේ රාජකාරියයි. එහෙමයි. එතකොට ඇස සමග විඥානය සම්බන්ධයි. එහෙමයි. එතකොට මේ විඥානය සම්බන්ධ වුණොත් තමයි අර රූපේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඒක බාහිර භෞතික ඇසේ රාජකාරියයි. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ ආධ්‍යාත්මික සම්මත කිරීමයි. එහෙමයි. ආධ්‍යාත්මික ඇසෙන් දකින්නේ යථාර්ථය මිස බාහිර වශයෙන් පෙනෙන දේ බාහිර වශයෙන් පෙනෙන දේ ආකාරයෙන් නෙවෙයි. එහෙමයි. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ධම්මචක්ක සූත්‍ර දේශනාව පටන් ගන්නෙ ආධ්‍යාත්මික සංවර්ධනයේ තල ගණනාවකින් විග්‍රහ කරනවානේ. චක්කුං උදපාදි. එහෙමයි. ඥානං උදපාදි. එහෙමයි. පඤ්ඤා උදපාදි. එහෙමයි. විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියන ආධ්‍යාත්මික තල පහම චක්කුං උදපාදියේ මත පදනම් වෙන ඒවා. එහෙමයි. දහම් ඇස යමෙකුට පෑදුනා නම් අන්න එතන තමයි ඇසේ යථාර්ථය දැකගත්තු ඇස මතු කරගත්ත වෙන්නේ. එහෙමයි. ඒකට බාහිර දැක්ම වැදගත්. එහෙමයි. බාහිර කනත් වැදගත්. එහෙමයි. දැන් අපේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ලෞකික මට්ටමේ සංවර්ධනය කරපු ඉන්ද්‍රිය දෙකක්නේ දිබ්බ චක්කු දිබ්බ සෝත කියන දෙක. එහෙමයි. ඒකත් ඇහි තවත් වටිනා දෙයක්නේ. එහෙමයි. දැන් අධ්‍යාත්මය දියුණු කරගත්තට පස්සේ මේ බාහිර වශයෙන් මට ඔබ පේනවා ඔබට මාව පේනවා බණ අහන අයට ගුවන්විදුලිය පේනවා බණ අහන අයට මේ ශබ්දය ඇහෙනවා ඒක එක්තරා සීමා සහිත තැනක හිටියොත් තමයි ඒ රූපයි ශබ්දයි පෙනෙන්නේ. එහෙමයි. ඇහෙන්නේ. එහෙමයි. නමුත් දිබ්බ චක්කු කියන්නේ එහෙම එකක් නෙමෙයි. බොහෝ ඈත දුර සිද්ධ වෙන දේවල් මේ වෙලාවේ ඔබ ඉදිරියේ පෙනෙන දේ වගේම දකින්න පුළුවන්. එහෙමයි. ඒතර ඒක ඇහි දියුණු අවස්ථාවක්. හැබැයි ඒක ලෞකිකයි. එහෙමයි. ඒක ලෞකිකයි. මොකද භාග්‍යතුන් වහන්සේ පහළ වෙනකොටත් එහෙම පූර්වාත්ම භව දකින්න පුළුවන් අය හිටියා. එහෙමයි. ඒ හිටියේ කොහෙද? පාවිච්චි කරපු වාහන මොකද්ද? ගෙවල් දොරවල් කවුද? අම්මා තාත්තගේ නම මොකද්ද? ඔය ඔක්කොම මතකයි. එහෙමයි. මතකයි කියන රූප බල බල කතා කරන්න පුළුවන්. එහෙමයි. එතෙන් පිවිසිලා කතා කරන්න පුළුවන්. ඒකත් අධ්‍යාත්මයේ තියෙන ඉතා දියුණු අවස්ථාවක්. එහෙමයි. ඒ වගේම Tamanට නෑසෙන මානේ ඉන්නේ යම්කිසි පිරිසක් ඉන්නවා නම් යමක් කතා කරනවා නම් ආන් ඒක Tamanගේ දිව කනින් අසා වදාරා කියලානේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේට තීච්ච එකක්. එහෙමයි. උන්වහන්සේ දැන් දන්සභා මණ්ඩපෙට වඩින්නට පෙර වික්ෂුන් වහන්සේලා කතා කරමින් ඉන්නේ මොනවද කියන එක භාග්‍යතුන් වහන්සේ දන්නවා. එහෙමයි. දැනගෙන උනත් උන්වහන්සේ කතාවට මුලපිරීමක් වශයෙන් අහනවා මා එන්නට පූර්ව භාගයේ මොනවද ඔබ වහන්සේලා කතා කරමින් හිටියේ. එහෙමයි. සමහර වෙලාවට අහන්නේ කතා කරමින් හිටපු කාරණේට දාලෝ ධර්ම දේශනාව පටන් ගන්නවා. එහෙමයි. අන්න කනේ දියුණු අවස්ථාව. එහෙමයි. ඒ කියන්නේ මේ අධ්‍යාත්මය තුල තියෙනවා. එතකොට ඔය ඉන්ද්‍රිය දෙක විතරක් නෙමෙයි. දිබ්බ චක්කු, දිබ්බ සෝත, දිබ්බ ජීවහා දැන් රස විඳින්න පුළුවන්. ඈත තියෙන ආහාරයක රස මෙහි ඉඳලා විඳින්න පුළුවන්. කවදාවත් විඳලා නැහැ. එහෙමයි. එතකොට ඒක දියුණු කරගත්ත ආධ්‍යාත්මික ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රිය පහම අධ්‍යාත්මයේ තියෙනවා. එහෙමයි. ඒක තමයි අපූර්ව ලක්ෂණය. එහෙමයි. කාලය ටිකෙන් ටික ගෙවිගෙන යනවා. ගෙවිගෙන යන නිසාවෙන්ම අපිට සමුගන්න කාලයත් මේත් එක්කම ලං වෙනවා. අපි හාමුදුරනේ නිරන්තරයෙන්ම ඔබ වහන්සේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. හැබැයි ප්‍රතිකාර ලබා ගන්න අතරතුර ඔබ වහන්සේගෙන් මේ සමාජයට සම්බුද්ධ ශාසනයට මේ ස්ථානයේ බබළුවන්නට සිදුවිය යුතු සේවාව නොපිරිහෙලා ඉටු කරනවා. තමන් වහන්සේට නිරන්තරයෙන්ම ශක්තිය එක්කාසු කරන යම්කිසි සදහැවතුකගේ දුකට පිළිසරණ වෙන්න වූ අවස්ථාවන් වල ඔබ වහන්සේ ළඟ තියෙන ඒ රෝගී තත්ත්වය පැත්තකින් තියලා ඔබ වහන්සේ නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ ඒ දුකට පිහිට පිළිසරණ වෙන්න. නිරන්තරයෙන්ම වෛද්‍ය උපදෙස් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි ඔබ වහන්සේ මේ කාල සීමාව ගත කරන්නේ. අපේ හාමුදුරනේ මේ වන විට ඔබ වහන්සේගේ රෝගී තත්ත්වය සහ වෛද්‍ය උපදෙස් අනුව කොයි ආකාරයෙන්ද සදහැවත් පිරිසට සහ සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. වාසනාවන්ත ධර්මකාමී පින්වත්නි, මා දන්නවා අපේ සදහැවතුන් තමන්ගේ ජීවිතයටත් වඩා අගයකොට මගේ ජීවිතය සලකනවා. තමන්ගේ ජීවිතය කරන්න පුළුවන් හැම කැපවීමක්ම මේ දක්වා රෝගී වූ මේ වසර ගණනාව තුළම අපේ පින්නතුල සිද්ධ කළා. සිල් සමාදන් වෙන්නට පැමිණෙන පින්නතුල ස්ථානට පැමිණෙන පින්නතුල පැමිණ මට ආධාර උපකාර කළා. දැන් මේ වන විට රුධිර කාන්දුකරණය සිද්ධ කරගෙන යනවා. ඉතින් ඒක වැඩිකල් පවත්වන්න බෑ. වකුගඩුවක් බද්ධ කරන කටයුත්ත කරන්න ඕනේ. ඉතින් වකුගඩු පරිත්‍යාග කිරීම ගැනත් පොඩ්ඩක් ආපහු මතක් කළොත් හොඳයි කියලා හිතෙනවා. අවුරුදු 50ට වඩා අඩු 40ට වඩා වැඩි අවුරුදු 10ක කාල සීමාව තුල අයට තමයි
B පොසිටිව් ලේ වර්ගයේ මූලික සුදුසුකම ඇතුව තවත් 50 ගණනක් පරීක්ෂා කරන්න තියෙනවා. එහෙමයි. ඉතින් බොහෝ දෙනෙකු වයසේ වැඩිහිටිය අය කතා කරලා කියලා තියෙනවා මම වකුගඩු දෙන්න කැමතියි කියලා. ඉතින් ඒකත් විශේෂයෙන් දැනුවත් කරන්න ඕනේ. මට මිල මුදල් වියදම් කරලා කරන්න හැකියාවක් ඇත්තටම නැහැ. එහෙමයි. මට පූජා වශයෙන් යමෙක් පරිත්‍යාග වශයෙන් යමෙක් වකුගඩු පරිත්‍යාග කරන්න කැමති වෙනවා නම් අවුරුදු 40 50 ඇතුළත ඒ අය නැවත අපිට කතා කරන්න ඕනේ. අලුත් ලැයිස්තුවක් හදා ගන්න වෙලා තියෙනවා. එහෙමයි හඳුනන්නේ. ඉතින් දැන් ඒ දැඩි අපහසුව තුල තමයි මං කල් ගෙවන්නේ. ඒ නිසා ඒකට පුළුවන් අය මේ වැඩසටහන අවසානයේදී කාර්යාලීය දුරකථනයට කතා කරලා ඔබට කැමති නම් වකුගඩු පූජාවක් කරන්න ඒ වෙනුවෙන් දැනුවත් කරන්න කියලා ඊටාම ගෞරවයෙන් ඊටා මෛත්‍රියෙන් යුක්තව ඉල්ලා සිටිනවා. හොඳයි. එතකොට ඒ වෙනුවෙන් ඔබට පරීක්ෂා කළ යුතු අවස්ථා මොනවද කියන එක මොකද එකවරකට එක්කෙනෙකුටයි පරීක්ෂා කරලා අපිට වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා ටිකක් කල් ගත වෙනවා. ඉතින් දැන් හැකි ඉක්මනින් ඒක මාසයක් දෙකක් ඇතුළත කරන්නයි කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. හොඳයි. ඉතින් ඒ සඳහා උපකාර කරන්න කියලා මතක් කරනවා. ඒක කාරණාවක්. අනිත් කාරණාව තමයි ගිය 15ක පොහොව දවසේ අපි අපේ කටින මහා පිංකම පිළිබඳව සාකච්ඡා කළා. එහෙමයි. අපට ඉන්න දායක සභාව මේ රටේම ඉන්න දායකයෝ. එහෙමයි. අපට අපෝපකාර කරන දායකයෝ. එහෙම නැතුව මෙහි දායක සභාවක් නැහැ. එහෙමයි. ඒ නිසා පින්නතුල්ලට පැමිණෙන්නට හැකි වුණත් නොහැකි වුණත් අපට පැවිදි ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සියලු දෙනාටම වස් කාලයට ලැබෙන්නේ සිවුරු කට්ටල් දෙකයි. එහෙමයි. ඒ කට්ටල් දෙක තමයි අවුරුද්ද පුරාම පාවිච්චි කරන්නේ. එහෙමයි. එකක් වැසිසලු වශයෙන් ලැබුණා. ඒකට මෙහි දායක දායිකාවෝ දායක වුණා. එහෙමයි. දැන් කටින පිංකම සිද්ධ කරගන්න වුණත් මේ වෙලාවේ කවුරුත් දැඩි ආර්ථික දුෂ්කරතාවයන් මැද ඉන්නේ. ඒ නිසා අපි තීරණය කළා ධර්මදේශනාව කරනකොට සිහිපත් කරමුද කියලා මේ පිංකමට වස්සාවාසික සිවුරු සඳහා සිවුරු කට්ටලේම අපි පූජා කරනවා. පූජා කරනකොට මොකද සිවුරක් පූජා කළොත් අඳන්නේ නැතුව වෙන පාටකින් කවදා හරි අඳනයක් හම්බ වෙනකන් හෝ ඒ පාටින් අඳනයක් හම්බ වෙනකන් හෝ සිවුර දිරනවා. එහෙමයි. ඒක සිවුරත් අඳනෙත් අන්තකඩයත් මෙහෙණින් වහන්සේලාට අවශ්‍ය කරන ඒ සංකච්ඡය ඇතුළු කරගත්ත සිවුරුත් ඔක්කොම එකතු වෙලා කට්ටලයක් හදන්නේ අපි. එහෙමයි. ඉතින් රුපියල් 7000ක විතර මුදලක් යනවා. එහෙමයි. ඒතර කටින පිංකමට දායක වීමත් එක්ක රුපියල් 10000ක බරපැනක් එක්කෙනෙකුට වෙන් කරන්න සිද්ධ වෙනවා. එහෙමයි. ඉතින් පින්නත් ඔබට මේ මුළු බරපැනම නෙමෙයි පුළුවන් ප්‍රමාණයට ඒ සඳහා දායක වෙනවා නම් ඒකත් කටින මහා පිංකමට අපට සූදානම් වෙන්න කාලය ඉතිරි කරලා කරන ආධාරයක් වෙනවා. එහෙමයි. ඒ ගැනත් ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව ලංකාවේ වගේම ලෝකයේ විවිධ රටවල් වල ඉන්න සදැහැති පින්නතුල මේ බණ අහනවා. මේ වෙලාවේ බොහෝ වෙලාවට අර මං මීට පෙර කිව්වාගේ දානමානත් හුඟක් හිඟයි. සකස් කරගත්තත් දානේ වැඩමුවන්ට යන වාහන පිළිබඳ ඉන්ධන ගැටලුව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සියල්ලක් පිරිමහ ගන්න පින්නතුලගේ ආධාරයේ උපකාරය සහයෝගය ළඟා කර දෙන්නටයි කියන කාරණාව ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිනවා. ඔවත් සමගින්ම අපේ හාමුදුරනේ අපි පහුගිය කාල සීමාව තුළ ඔබ වහන්සේට ශක්තිය එක්කාසු කළ උදව් උපකාර කළ සියලු දෙනාටත් පින්පෙත් අනුමෝදන් කරමු. වාසනාවන්ත සදහවත් පින්වත්නි, මේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නේ බොහෝ කලකට පෙර අපට ආධාර උපකාර කළ පින්නතුලගේ නාම ලේඛනය. මා සිහිපත් කළා වගේ මෑත යුගයේ ආධාර උපකාර කරන්න දායක දායිකාවන්ටත් බොහෝ හිඟපාඩුකම් තියෙනවා. නමුත් අපිට අපෝපකාර කළ පින්නතුලගේ නාම ලේඛනයේ කොටස් වශයෙන් දිනකට ලැබෙන කාල සීමාව පාවිච්චි කරලා පින් අනුමෝදන් කරන්න අදත් බලාපොරොත්තු වෙනවා. වේයන්ගොඩ මාබොදල වත්තේ අංක 153 නිවසේ WK පෙරේරා පින්වත් මෑණියන් රුපියල් 50000ක බරපැනක් පූජා කරලා BA අර්නෝලිස් W විල්සන් පෙරේරා පියවරු දෙපළටත් K සිසිනෝනා KD රැස්ලින් නෝනා මෑණිවරු දෙපළටත් සංසාරගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. වගේම ජූලි මාසේ 26 වෙනි දින ජන්මදිනයේ සැමරූ යසිත් පුතාට හා චමිද පුතාට කවිචා දියණියට තුනුරුවනේ ආශිර්වාදය බලයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරලා තියෙනවා. රවීන්ද්‍ර පුතා ඇතුළු පවුලේ හැමට සමන්මලී දියණිය ඇතුළු පවුලේ හැමට සියලු නෑදෑ හිටිමිතුරන්ට ආශිර්වාද කරන්නටයි කියලා ආරාධනා කරලා තියෙනවා. ඒ සකල ප්‍රාර්ථනා එසේම සිද්ධ වේවා. KIPS ජයවර්ධන පින්වත් මහත්මයා වේවැල්දෙණිය හීදියවල අංක 31න් එක නිවසේ සිට මේ පූජා භූමිය වෙනුවෙන් බොහෝ වියලි ආහාර පාන ද්‍රව්‍ය රුපියල් ලක්ෂයකට ආසන්නව පරිත්‍යාග කරලා
අපට අවශ්‍ය කරන මේ දවස්වල මේ ගෑස් ප්‍රශ්න ආදී වෙනුවෙන් තියෙන අවහිරතාවය වළක්වා ගන්නට දර වාහනයකුත් ලබා දීලා දායක වුණා. මට සෙත් අධිෂ්ඨාන කිරීමත් සුජීවත් හැම දෙනාට සෙත් පැතීමත් ඒ ඇත්තන්ගේ උතුම් බලාපොරොත්තුවයි. ඒ වගේම කේ නිල්මිනි කුමාරී පින්වත් මහත්මිය රණෝරාව කනත්තේ වැවසට රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් ඇසල හංසකන මනුත් දිසානායක පුතුගේ 7 වෙනි උපන්දිනය වෙනුවෙන් 7 වෙනි වරට පැවැත්වූ දානමය පින්කම හැටියට මේ පින්කමට බරපැන් දරා තිබෙනවා. පුතුගේ උපන්දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කළ තියෙනවා. වාරියපොළ රණෝරාව පවුලේ සියලු දෙනාටත් වැලිපත්වල මැල්සිරිපුරු පදිංචි අනුලාවතී සහ ජයසිරි ඇතුළු ජපානයේ ජීවත්වන පුතුගේ අප්පච්චි ඡන්ද බණ්ඩාර දිසානායක හා නුවන් සම්පත් දයාසිරි කියලාට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. පුතේ ඔබ ලක්බිමට පැමිණෙන තුරාවට ඔබ දෙපළටම විශේෂයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා අතුරු අන්තරා නැත්තෝ වෙත්වා කියලත් අපි සෙත් අධිෂ්ඨාන කරන්න ඕනේ. ඒ වගේම හෝමාගම කටුවාන පාරේ අංක 101න් 8 නිවසේ දේශී ලියනගේ පින්වත් මහත්මිය රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් අපට සෙතසුව ප්‍රාර්ථනා කරමින් තමන්ගේ නිර්වාණ අවබෝධයට මේ පින හේතු භූත වේවා කියලා මෛත්‍රී හිතින් ප්‍රාර්ථනා කළා තියෙනවා. පත්මිනී වීරක්කොඩි පින්වත් මහත්මිය අංක 49න් 149 පස්වෙනි පටුමග හංසකිරි පාර ගම්පාසිට රුපියල් 50000ක බරපැනක් පූජා කරමින් වීරක්කොඩි පින්වත් මහත්මියගේ ආදරණීය පියාණන් වහන්සේ සිහිපත් කරනවා වර්ෂයකට පෙර අභාවයට පත්වෙච්ච කේ ජිනසේන පියතුමා. එතුමාට පින් අනුමෝදන් කරන්නටත් සියලු ඥාතීන්ට පින් දෙන්නටත් කැනඩාවේ උසස් අධ්‍යාපනය ලබන ප්‍රවීණ අකලංක පුතාට සහ සහන් ලක්ෂිත ප්‍රබෝධා සඳවිනියන දරු දෙදෙනාගේ සියලු කටයුතුද අයනී සියත්මාදීනයගේ සියලු කටයුතු සාර්ථක වී හැම දෙනාගම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ආශිර්වාද කරමින් අපේ වීරක්කොඩි පින්වත් මෑණියන්ගේ පුණ්‍ය කටයුතු කරගෙන යාමට වීරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිරිමති ගුණතිලක පින්වත් මහත්මිය අංක 100 සිරිමංගල පාර මාකොළ දකුණ මාකොළ සිට එදා මෙදා තුර ලක්ෂ ගණනාවක් බරපැන් වියදම් කරමින් විශේෂයෙන් රුපියල් 40000ක බරපැනක් 22 වෙනි දින දාන වේල වෙනුවෙන් වෙන් කරලා ජූලි 22 වෙනි දිනට 71 වෙනි ජන්මදිනය සැමරූ ශ්‍රීමති ගුණතිලක පින්වත් අක්කට ආශිර්වාද කරන්නත් අප්‍රේල් 25 වෙනිදා 71 වෙනි ජන්මදිනය සැමරූ රංජිත් රන්දෙනී ආදරණීය පින්වත් අයියාට ආදරණීය ස්වාම පුත්‍රයාට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. දූ දරුවන්ට මුණුපුණු මිනිපිරියන්ට නිරෝගී බව හා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ආශිර්වාද කරමින් සියලු දෙනාට නිරෝගී බව නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම බුලත් සිංහල ඈගල්ලොය ගමගේ පුෂ්පා අබේවර්ධන පින්වත් මහත්මිය රුපියල් 25000ක බරපැනක් අපේ ප්‍රතිකාර සඳහා වෙන් කරලා 2022 7 වෙනි මාසේ 30 වෙනි දින උපන්දිනයේ සැමරූ පුෂ්පා අබේවර්ධන පින්වත් මහත්මිය තම උපන්දිනයට ආශිර්වාද පැතීම හා සසර කළ සියලු අකුසල් මේ භවයේදී දුරු වේවායි ප්‍රාර්ථනා කරමින් පවුලේ හැමට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ තියෙනවා. ඒ සකල ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා. අමා නිවනින් නිවෙන ගමනට සියලු කුසල් බුදු පාමුල පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. ඒ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වෙන්න කියලා ජාතිය නාලිකාව net FM රේඩියෝව ප්‍රාර්ථනා කරන ගමන් අදත් මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙනී ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රබහනී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අපි කවුරුත් සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේගේ වෛද්‍ය ප්‍රතිකාර සහ මේ කරගෙන යනු ලබන ශාසනික කටයුතු තව තවත් සංවර්ධනය කරන්නට ඔබේ ආධාර උපකාර එක්කාසු කරන්නට පුළුවන්. සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ මෙන්න මේ ගිණුම් අංකයට ගිණුම් අංකය තමයි 106යි 857යි 496යි 109 106යි 857යි 496යි 109 කියන ගිණුම් අංකයට ඔබේ ආධාර බැර කරන්නට පුළුවන්. ඒ වගේම වැඩි විස්තර දැනගන්න පුළුවන් අපේ හාමුදුරන් වහන්සේ නිදහස් වේලාවක කාර්ය බහුල නැති වේලාවක කතා කරන්නයි මේ දුරකථන අංකය මතක් කරන්නේ 071යි
422යි 28යි 44 071යි 422යි 28යි 44 කාර්යාලයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංක වලට කතා කරන්න 070යි 13යි 14යි 625 070යි 13යි 14යි 625 ඒ වගේම 033යි 222යි 43යි 84 033යි 222යි 43යි 84 කියන දුරකථන අංක වලට කතා කරලා වැඩි විස්තර දැනගන්නට පුළුවන්කමක් තිබෙනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ගේම සිත්වල තිබෙන යහපත් බලාපොරොත්තු ඉටුවන්නට තුන්රුවනේ ආශිර්වාදය ලැබේවා කියා. අද මෙත්නෙත් පාමුල මෙතකින් නිමාවට පත් කරමින් සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත